सदा पूजनीय वंदनीय महासंघरत्नें अवसरයි श्रद्धा संपन्न कारुणिक पिंगतनी මේ සියලු දෙනාම දැන් මේ සෝදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ මේ සත්වයන් කෙරෙහි හිතානුකම්පීව දේශනා කළ සසර දුක්ඛින් නිවෙන සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්ට. එනිසා හැම දිනම තමන්ගේ හිත නොයෙක් අරමුණු වල දුවන්නට නොදී බොහෝම වුණාවෙන් මේ මොහොතේදී මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. පින්වත්නි, ඇයි අපි ඒ තරම් වුණාවකින් ඕනෑකමකින් මේ ධර්මය ශ්‍රවණය කොට යුත්තේ? වෙන මොකුත් නිසා නෙවෙයි පින්වත්නි, මේ සසර ඇති දුක් සහගත බව නිසායි. මේ ඉමක් කුණක් පරක් තෙරක් නැති අනෝරාග්‍රු සංසාරික අපි හැම කෙනෙක්ම මේ අත දුවන සැරිසරන අය, ඒ දුවමින් සැරිසරමින් මොකද්ද හොයන්නේ? සැප සතුට දෙක සැනසෙල්ල. අපි හැම කෙනෙක්ම උත්සාහවත් කරන්නේ ඒ දුවමින් සැරිසරමින් මොකටද? අයින් කරන්න අපේ ජීවිත වලින් දුක. නමුත් අපේ ජීවිතවලට දුක ඇති වෙලා තියෙන්නේ කොහොමද කියලා හරියට තේරුම් ගත්තේ නැති අපි අපේ ජීවිතවලට සැප සතුට දෙක ඇති වෙන්නේ ඇති උනේ කොහොමද කියන කාරණාව තේරුම් ගත්තේ නැති අපි දුක අයින් කරන්න සැප සතුට ළඟා කරගන්න කොච්චර උත්සාහවත් වුණත් දිව්වත් සැරිසරුවත් තාම බැරි වුණා. පින්වත්නි, ලෝකයා කරුණු කාරණා රහිතව කරන මේ නිෂ්ඵල ක්‍රියාව දැකලා තමයි ලෝතර බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වුණේ. පහළ වෙලා දේශනා කළෙත් අපි හැමදාම හොයන හෙව්ව අපේ ප්‍රශ්න ටිකටම උත්තර. ඒ තමයි ජීවිතයකින් දුක අයින් කරගන්නේ කොහොමද? ජීවිතයකට සැප සතුට දෙක ලැබෙන්නේ ළඟා කරගන්නේ කොහොමද කියන එක තමයි බුදුරජාණන් වහන්සේලා පැහැදිලි කළේ. ඉතින් මේ දේශනාව නැත්තම් ලෝතර බුදුරජාණන් වහන්සේලා දේශනා කළ ධර්මය මනාව අපි ඇසිය යුත්තේ අන්න ඒ නිසායි. අහනකොට අපිටත් කරුණ කාරණා සහිතව ජීවිතයක දුක මොන විදිහට ඇති වෙනවද, ජීවිතයකින් දුක මොන විදිහටද අයින් කරගන්න වෙන්නේ, ජීවිතයට සැප සතුට දෙක ලැබෙන්නේ කොහොමද, ඒ සඳහා කුමක් කටයුතුද කියන කාරණාව පැහැදිලි කරගන්න ලැබෙනවා. ඊට පස්සේ ඒ කාරණාව තේරුම් ගත්තට පස්සේ පින්වතුනි, කෙනාටම වීර්යය තියෙන, උත්සාහය තියෙන කෙනාට පුළුවන් දුක නැති වෙන විදිහට ජීවත් වෙලා සැප සතුට දෙක ලැබෙන විදිහට ජීවත් වෙලා දුක අයින් කළ සැප සතුට දෙක ළඟා කරගන්නට. ඒ මාර්ගයට වඩා ලෝකේ අමාරු, ඒ කියන්නේ කරන දෙයට වඩා අමාරු සත්‍ය ඥානය පහළ කරගන්න එක. ඒ කියන්නේ කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය කියන දෙක අපේ ජීවිතයට ලබා ගන්න බැරුවයි අපි මෙච්චර කාලයක් ආවේ පින්වතුනි. ඉතින් මේ කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය කියන දෙක ළඟා කරගන්න නිකම්ම බෑ. ලෝකේ බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා පහළ වෙච්ච පමණකින්, සද්ධර්මය දේශනා කළ පමණකින් කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය කියන ටික අපිට හම්බෙන්නේ නැහැ. මොකද ඒකට හේතු ටික අපි ගාවක් තියෙන්නට ඕනේ. අපිත් මනුෂ්‍ය ජීවිතයක් ලැබලා තියෙන්නට ඕනේ. ශ්‍රද්ධාව තියෙන්නට ඕනේ.
ඒ තථාගතයන් වහන්සේලා දේශනා කරන ධර්මය අහන්නට කන් යොමු කරන්නට පුළුවන් මානසික පරිසරයක් අපිට හම් වෙලා තියෙන්නට ඕනේ. ඉතින් ඒ ටික හම්බ වුණාම තමයි අපිට මේ දුක ජීවිතෙන් අයින් කරගන්න සැප සතුට දෙක ජීවිතයට ළඟා කරගන්න හැටි අහගන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඔය ටික අහගත්තාම සම්මා දිට්ඨිය කල්යාණ මිත්‍ර ඇසුරෙන් සම්මා දිට්ඨිය අහලා දැනගත්තා. ඔකට කියනවා සුත්තමේ ප්‍රඥාව තියෙනවා. ඊට පස්සේ තමයි තමන්ට කෘත්‍ය ඥානය කියන එකක් හම්බ වෙන්නේ. එහෙනම් අපි ඒ ටික කළ යුතුයි කියන තැනකට එන්නේ. ඊට පස්සේ ඒ මාර්ගයේ ගිලහාට පස්සේ තමයි අපි ඒ ටික කළා කරගත්තා කියන කෘත්‍ය ඥානය පහළ වෙන්නේ. ඉතින් අද දවසේදී මම බොහොම වටිනා කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා හැම දිනම බොහෝම වමනාවෙන් මේ දේශනාව අහන්න කියලා මතක් කරනවා. මම මුලින් මතක් කළේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ මෙන්න මේ චතුසත්‍ය ධර්මයේ පැහැදිලි කරලා දෙන්නමයි දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ ධර්මතා හතර පිළිබඳව ඇති අවබෝධය සහ අනවබෝධය මතයි බෞද්ධ අබෞද්ධ කියන පිරිසද බෙදෙන්නේ. ඉතින් මේ ශාසනයේ හරය නැත්තම් හදවත කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයට බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා දේශනා කළ මේ චතුරාර්ය සත්‍ය ධර්මය බුදුරජාණන් වහන්සේගේ යමක් නෙවෙයි. ලෝකයේ හැමදාම පැවතුණු හැමදාම පවතින ලෝකයේ තුල පවතින සැබෑම අර්ථය. ඉතින් බුදුරජාණන් වහන්සේ කලේ ඒ සත්‍ය අවබෝධ කරගත්තා, සත්‍ය වටහා ගත්තා, අවබෝධ කරගෙන වටහාගෙන ඒ මාර්ගයේ ගමන් කළා තමන්ගේ ජීවිතයේ දුක නැති කරගෙන සැප සතුට ළඟා කරගෙන එහෙනම් දුක නැති කරගන්න සැප සතුට දෙක ළඟා කරගන්න තියෙන මාවත මෙන්න මේකයි කියලා ලෝකෙට පැහැදිලි කළා. ඉතින් ඒ ටික අපි ටිකක් විමර්ශනාත්මකව බලමු. පින්වතුනි, ඒට කලින් මේ ලෝකයේ තුලත් අපි නොදන්නා වුණාට හැම කෙනෙකුටම ඔය ධර්මතා හතර පිළිබඳව තමයි දැක්ම තියෙන්නේ. නැත්තම් ලෝකයක් කැමති නැහැ දුකට. ලෝකයක් කැමති දුක නැතිකමට. මේ ලෝකේ හැමෝමත් උත්සාහවත් වෙන්නේ දුක නැති කරන ප්‍රතිපදාවක. නමුත් ඒ ප්‍රතිපදාව වැරදි කියලා ලෝකයා දන්නේ අපි මතක් කළොත් දැන් ලෝකයේ අය දන්නවා දුක. ලෙඩවීම, මහලු වීම, මරණය, අප්‍රියං හා එක්වීම, ප්‍රියංගෙන් වෙන්වීම, හිතන දේ නොලැබීම, කායික මානසික වෙහෙස කියන මේවා දුකයි කියලා ලෝකයා නොදන්නවද? දන්නවා. ලෝකයක් දන්නවා. එතකොට හැබැයි ලෝකයා දුක දන්නේ කොහොමද? දුක ආත්ම කරගෙන. ඉපදීම, ලෙඩවීම, මහලු බව මේ දුක තමන්ගේ නැත්තම් තව කෙනෙක්ගේ, තව පුද්ගලයෙක්ගේ, සත්වෙක්ගේ කියලා සත්ව පුද්ගල භාවයෙන් තමයි දුක දන්නේ. ලෝකයේ දුකේ ඇති වෙන හැටි දන්නවා. කොහොමද ලෝකේ කට්ටිය දුක ඇති වෙන හැටි දන්නේ? කෙවල් දොරවල් නැති වුණොත් දුක එනවා. රන් රෙදි මුතුමැණික් නැති වුණොත් දුක එනවා. යාන වාහන නැත්තම් දුක එනවා. ඉඩකඩම් නැත්තම් දුක එනවා. දුවදරුවෝ නැති වුණොත් දුක එනවා. කුඹුරු වතු පිටි ඉඩකඩම් නැත්තම් දුක එනවා. ලෝකයේ දුක්ඛ නිරෝධයක් දන්නවා. කොහොමද? ගෙවල් දොරවල් තියෙනවා නම් දුක නැතුව ඉන්න පුළුවන්. යාන වාහන තියෙනවා නම් දුක නැතුව ඉන්න පුළුවන්. රන් රෙදි මුතුමැණික් යාන වාහන ගෙවල් දොරවල් ඕවා තියෙනවා නම් දුක නැතුව ඉන්න පුළුවන්. පින්වත්තුනි, දැන් ලෝකයේ දුක දන්නවා, දුක ඇතිවීම දන්නවා, දුක නැතිවීම දන්නවා. මුළු ලෝකෙම දැන් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක හැතිරෙනවා. මොකද්ද? දුක නැතුව ඉන්න ගෙවල් හදනවා, වාහන ගන්නවා, එතකොට මිල මුදල් එකතු කරනවා. අපි සත්‍ය පුද්ගලයෙක් කියලා හිතුවට පින්වතුනි, මෙතන තියෙන්නේ මිච්ඡා අංගාටක පැවැත්මක්. හැම වෙලාවෙම
දුක දුක ඇතිවීම නැතිවීම කියන ධර්මතා තුනෙන් දර්ශනය හම්බ වෙනවා, දිට්ඨිය හම්බ වෙනවා. ඊට පස්සේ ඒ දිට්ඨියට අනුව හිතකය වචනේ ක්‍රියාත්මක කරන එක තමයි ප්‍රතිපදාව වෙන්නේ හැම වෙලාවෙම. එතකොට ලෝකයක් දුක දන්නවා. දුක එන්නේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් නැති වුණොත් කියලා දන්නවා නම් දුක නැතුව ඉන්න පුළුවන් කොහොමද? ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් තියෙනවා නම් කියලා දැක්කොත් ඔන්න එයාගේ දිට්ඨිය. දුක දන්නවා, දුක ඇතිවීම දන්නවා, දුක නැතිවීම දන්නවා. දැන් මේ තමන්ගේ දර්ශනයට අනුව දුක් නැති කරන ප්‍රතිපදාව එයා පුරනවා. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පුරනවා. දුක් නැතුව ඉන්න එයා හැම වෙලාවෙම ගෙවල් හදන්නේ කොහොමද? මිල මුදල් හොයන්නේ කොහොමද? යාන වාහන ගන්නෙ කොහොමද? කියන පැත්තට තමයි හැම වෙලෙම සංකප්පය යෙදලා තියෙන්නේ. දිට්ඨියට අනුව තමයි නැඹුරුලා තියෙන සංකප්පය. දැන් එයාට තියෙන මොකද්ද? කාම සංකප්පය. එතකොට ඒ සංකප්පේ නිකම්මව නෙමෙයි. මේ පුද්ගලයෙක් හිතනවා නෙමෙයි, කෙනෙක් හිතනවා නෙමෙයි, අංග 8ක් තියෙන්නේ. නිකම් පින්වතුන් හිතන්න, ඇයි නිවන් දකින්න නැත්තම් සසරෙන් මිදෙන පැත්තට හිතන්නේ නැතුව මේ කාමයේ ගැනම හිතන්නේ මේ? කාමයේ ගැනම ඉබේම හිතන්නේ ඇයි? පින්වතුන් දිට්ඨිය කියන එක මුල් වෙනවා හැම වෙලෙම. දිට්ඨිය කියන එක වැරදි පැත්තට වේවා, නිවැරදි පැත්තට වේවා, දිට්ඨිය කියන එක ප්‍රධාන වෙනවා. කෙනෙක් දුක කියන එක, දුක ඇතිවීම නැතිවීම කියන එක යම් විදිහකට දකින්නේ එයාගේ සංකප්පය නැත්තම් ප්‍රතිපදාවේ සංකප්පය කියන එක උපදින්නේ ඊට අනුව. එතකොට දැන් මේ දර්ශනයේ තියෙන කෙනාට හැම වෙලාවෙම ගෙවල් දොරවල් හදන්න, යාන වාහන ගන්න, ඉඩකඩම් ගන්න, මිල මුදල් ගන්න මේ විදිහට තමයි හිතන්නේ. දිට්ඨියට අනුව හිතන ඕන මෙයාගේ සංකප්පය. ඒකට කියනවා කාම සංකප්ප. ඊට පස්සේ ව්‍යාපාද සංකප්ප, හිංසා සංකප්ප. කෙනෙක්ව නසලා හෝ කෙනෙකුට ගහලා බැනලා හෝ කමක් නැහැ. Tamanට දුක නැතුව ඉන්න ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් ටික හදාගන්න එයා පතුවට වෙන්නේ නැහැ. ඊට පස්සේ යම් කිසි වචනයක් තියෙනවා නම් බොරු කේලම් හිස් පරස වචන හෝ කියලා කුමක්ද උදව් කරගන්න හදන්නේ, හොයාගන්න හදන්නේ? දුක නැතුව ඉන්න පුළුවන් විදිහට ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් හදා ගන්නවා කියන තැන සාක්ෂාත් කරගන්න වචනය කියන එක නැවිලා. ඊට පස්සේ ආයුධ වෙලඳාම් කළා හරි, විස වර්ග වෙලඳාම් කළා හරි, සත්ව වෙලඳාම් කළා හරි එයාට මිච්ඡාජීව සමාජීව කතාවක් නෑ. Tamanට දර්ශනයක් තියෙනවා දුක නැතුව ඉන්න. ඒ දුක් නැති කරන දර්ශනය සාක්ෂාත් කර ගැනීම සඳහා එයා ජීවත් වෙනවා. ඊට පස්සේ ඒ දිට්ඨියට අනුව හිතලා, දිට්ඨියට අනුව කියලා, දිට්ඨියට අනුව කරමින්, දිට්ඨියට අනුව ජීවත් වෙනවා. ඒක තමයි එයාගේ ජීවිකාව. ඒ විදිහට හිතන එකට වායාම සති සමාධි කියන අංග තින අනුග්‍රහ දක්වලා තියෙයි. ඕගොල්ලෝ දන්නවද පින්වතුනි, අපි සාමාන්‍ය ලෝකයක් කියලා කිව්වට ඔතන තියෙන්නේ අංග 8ක්. ඒකද දුක කියන කාරණාව මුල් වෙලා. දුක කියන කාරණාව මුල් වෙලා. එතනද දුක් නැති කරන ප්‍රතිපදාවක හැසිරෙනවා. බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය මිච්ඡා අංග 8 තියෙන තැන දැන් ලෝකයා දන්නේ මිච්ඡා අංග 8ක් කියලා. ලෝකයා දන්නේ අංග 8ක ප්‍රතිපදාවක් ජීවිතය කියලාවත්. නමුත් අපි ලෝකයා කියන තැනක ඒ ජීවිතය තියෙන තැනක යථාර්ථය තමයි අනාත්ම හේතුඵල ධමයක් තියෙන්නේ. සත්වයක් පුද්ගලයෙක් නෙවෙයි, මිච්ඡා අංග 8ක පැවැත්මක්. ඇයි ඒකට මිච්ඡා කියලා කියන්නේ? ඒකට මිච්ඡා කියලා කියන්නේ පින්වතුනි දුක් එනදී දුක් නැති කිරීමයි, දුක් නැති වෙනදී දුක් ඇති කිරීමයි කියලා විපරිතව දකින්න දැක්මක් තියෙන ওই දර්ශනය තුළ. අපි කියමු ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් කියලා කියන්නේ සංකත දේවල්,
හේතුන්ගෙන් හටගත් දේවල් විපරිණාම වෙන වෙනස් වෙන අනිත්‍ය වෙන ධර්මතාවයෙන් යුක්ත දේවල් අනිත්‍ය වෙන වෙනස් වෙන දේවල් වල ලැබීම දුක නැතිකම හැටියටත් ඒව නොලැබීම දුක් ලැබීම හැටියට දැකීමම මිච්ඡා මං කියපු කාරණාව පැහැදිලි වුණාද? ඒ කිව්වේ දැන් ලෝකයාට තියෙනවා ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් තිබුණොත් දුක නැතුව ඉන්න පුළුවන් කියවනේ. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් කියන දේවල් ගන්න ජරා මරණ ධර්මයෝ. දිරන නැසෙන විනාශ වෙන ධර්මයෝ. දිරන නැසෙන විනාශ වෙන ධර්මයන්ගේ ලැබීම දුක නැතිකමයි කියලා දකින්න කමම දිරන නැසෙන වෙනස් වෙන ධර්මය නොලැබුණු දුක එනවා කියලා දැකීමම මිච්ඡා. එතකොට නමුත් ලෝකයේ දන්නේ ලෝකයේ දකින්නේ මෙන්න මේ දිරන නැසෙන වෙනස් වෙන ධර්මයන්ගේ ලැබීම දුක නැතිකමයි කියලා දැක්කහම ඒක තමයි යාගේ දිට්ඨිය. ඊට අනුව සංකප්පය මනෝ කර්මය ඒ දිරන නැසෙන ධර්මය නැත්තම් ගෙවල් දුරවල් යාන වාහන කියන දේවල් එකතු කරගන්න පැත්තට හැම වෙලාවෙම හිතනවා. කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, හිංසා සංකප්ප කියන ටික මනෝ කර්මයාගේ. එතකොට බොරු කේලම් හිස් ස්පර්ශ වචන වචී කර්මය ඊට අනුව කායික ක්‍රියාවන් ඊට අනුව ජීවත් වෙනවා. වායාම සති සමාධි කියන කාරණා ටික ඊට උදව් වෙලා අන්තිමට පුද්ගලයෙක් හැටියට ලෝකේ ගත්තාම අපිට කෙනෙක් පුද්ගලයෙක් හැටියට හම්බ වෙනවා මොකද්ද? ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් හොයමින් එකතු කරමින් ඔය තුල ජීවත් වෙන්න කෙනෙක් අපිට හම්බ වෙනවා. ඔය හම්බ වෙන පුද්ගලයෙක් හම්බ වෙන තැනක යථාර්ථය තියෙනවා මොකද්ද? මිච්ඡා අංගාටක පැවැත්මක් කියන කාරණාව. ඔන්න ඔය ටික පවතින ඔය ටික තියෙන තැනක තමයි බුදුරජාණන් තියෙන ලෝකෙක තමයි බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. පහළ වෙලා ওই විදිහට දුක දකින ලෝකයට කිව්වා දුක්ඛේ අඥානං කියලා. ওই විදිහට දුකේ ඇතිවීම දකින ලෝකයට කිව්වා දුක්ඛ සමුදය අඥානං කියලා. ওই විදිහට දුකේ නිරෝධය දකින ලෝකයට පෙන්වුවා දුක්ඛ නිරෝධේ අඥානං කියලා. එතකොට ওই විදිහේ දුක් නැති කරන ප්‍රතිපදාවක හැසිරෙන ලෝකයට කිව්වා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං කියලා. එතකොට ඔය හතර අපි දත යුතුයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා පෙන්වපු ධර්මතා හතර නෙවෙයි. ඕකට කියනවා අසෘතවත් පෘතජ්ජන. ඒ කියන්නේ සද්ධර්මය අහලා නැති පෘතජ්ජන කෙනාගේ මාර්ගය තමයි මාර්ගාංගات තමයි ඔය. එතකොට බෞද්ධ කියන්නේ ඔයිට වඩා ගොඩක් වෙනස්. අවබෝධයක් ඇත්තා. එයාට තියෙනවා මොකද්ද? නිවැරදි අංගාට. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා පෙන්වුවා දුක්ඛේ ඥානං කියලා. දුක පිළිබඳව මෙන්න මෙහෙම දැක්මක් ඇති කරගන්න. දුක්ඛ සමුදය ඥානං දුක ඇතිවීම පිළිබඳව මෙහෙම දැනුමක් ඇති කරගන්න. දුක්ඛ නිරෝධය පිළිබඳව මෙහෙම දැනුමක් ඇති කරගන්න. මාර්ගය පිළිබඳව මෙහෙම දැනුමක් ඇති කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා කොහොමද? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, අප්පිහි සංපයෝගෝ දුක්ඛෝ, පියෙහි විපයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා ඉපදීම, ලෙඩවීම, මහලු වීම, මරණය, අප්‍රියං හා එක්වීම, ප්‍රියංගෙන් වෙන්වීම, හිතෙන් දෙ නොලැබීම, කෙටියෙන් කියනොත් මේ පංච උපාදානස්කන්ධයේ දුකක්. එතකොට
දුක සත්‍යයේ නෙවෙයි, දුක පුද්ගලයේ නෙමෙයි. මේ දුක පංච උපාදානස්කන්ධයකයි. මම මගේ කියලා දැඩිව ගත්තා වූ උපාදානයට හිත වූ දැඩිව ගැනීමට හිත වූ ස්කන්ධ පංචකයයි දුක කියලා පෙන්වනවා. දුකට හේතුව හැටියට පෙන්වනවා මොකද්ද? යෝ තස්සායේව තණ්හාය කියලා මේ තුන් ආකාර තණ්හාවක් තියෙනවා. මෙන්න මේ තණ්හාවයි දුකට හේතුව කියලා පෙන්වනවා. ඊට පස්සේ තණ්හාවගේ නැති කිරීමෙන් තණ්හාව නැති කළාම දුක නැති වෙනවා කියලාත් පෙන්වනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්නපු දෘෂ්ටිය ඔන්නෝක දර්ශනය. පංච උපාදානස්කන්ධයේ දුකට හේතුව තණ්හාව. තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා. ඊට පස්සේ යම් කිසි කෙනෙක් ඒ විදිහට දුක ඉගෙනගෙන දුකේ ඇතිවීමත් ඉගෙනගෙන දුකේ නැතිවීමත් ඉගෙනගෙන එයා හැම වෙලාවෙම තණ්හාව නැති වෙන විදිහට තණ්හාව අඩු වෙන විදිහට සංකප්පයයි තණ්හාව නිසයි නම් දුක ඇති වෙන්නේ. තණ්හාව නැති වෙනකොට දුක නැති වෙනවා නම් දැන් දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරගන්න තණ්හාව ඇති අඩු වෙන විදිහට හැම වෙලෙම සංකප්පය ගන්නවා හිතනවා. එතකොට එයාට කියනවා නෙක්ඛම්ම සංකප්ප කියලා. තණ්හාවෙන් නික්මුණු සංකප්පයක්. දුක දැක්කා, දුකේ ඇතිවීම දැක්කා, දුකේ නැතිවීම දැක්කා. දැන් මේ දිට්ඨියට අනුව දැන් එයා හිතනවා මොකද්ද? තණ්හාව නැති වෙන විදිහට හැම වෙලෙම හිතනකොට නෙක්ඛම්ම සංකප්ප. එයා අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. නැසීම, හිංසා කිරීම කළ තණ්හාව ගෙවා ගන්න බෑ. එයා හැම වෙලෙම අව්‍යාපාද, අවිහිංසාවට තමයි හිතන්නේ. එයා දන්නවා බොරු කේලම් හිස් පරස වචන කියන රළු මට්ටමකින් තණ්හාව වයින් කරන්න බෑ. හැම වෙලාවෙම ඒ තණ්හාව නැති කරන ගන්න උපකාර විදිහටයි වචනය හසුරවන්නේ. තණ්හාව ගෙවා ගන්න විදිහටයි එයාගේ දිවි පැවැත්ම හදාගන්නේ. කායික ක්‍රියාව හදාගන්නේ දිවි පැවැත්ම හදාගන්නේ. එතකොට ඒ තණ්හාව ගෙවා ගන්න විදිහට හිතලා කියලා කළා ජීවත් වෙන්න එයාගේ යම් වායාමයක් උත්සාහයක් තියෙනම් සිහියක් තියෙනම් සිතේ එකකමක් තියෙනම් ඒ ධර්මතා ටික ගොනු වෙලා තියෙන්නේ මොකේද? හිතනවා, කියනවා, කරනවා, ජීවත් වෙනවා කියන තැන. ඔය අංග 8 ditthිය වෙනමම සිද්ධියක්. දුකයි, සමුදයයි, නිරෝධයයි කියන ධර්මතා තුනෙන් ditthිය සැකසෙනවා. ඊට පස්සේ මාර්ගයේ ditthියට අනුව පවතින සංකප්පය කියන එක ගන්න මනෝ කර්මය හැටියට. ඊට පස්සේ වාචා ගන්න වචී කර්මය හැටියට. ඊට පස්සේ කම්මන්තය ගන්න කාය කර්මය හැටියට. ආජීවය ගන්න සංකප්ප වාචා කම්මන්ත කියන තුනම එකට එකතුව. ඊට පස්සේ වායාම සති සමාධිය කියන්නේ ඒ තමන්ගේ දිට්ඨියට අනුව සිතය, කය, වචනය ක්‍රියාත්මක කළ ජීවිතය හරව ගන්න උපකාරක ධර්මතා ටික. එතකොට හැම වෙලාවෙම දිට්ඨියට අනුව ඊතුරු අංග 7 ඊට අනුව නැමිලා පවතින්නේ. යම් කිසි කෙනෙක් පංච උපාදානස්කන්ධයේ දුකයි, දුකට හේතුව තණ්හාවයි, තණ්හාව නැතිකොලොත් දුක නැති වෙනවා කියලා දැක්කොත් දකින්න පමණකින් එයාගේ දිට්ඨිය. ඒක තමයි දිට්ඨිය. එතකොට ඊට අනුව ප්‍රතිපදාව තමයි මනෝ කර්මය, වාක් කර්මය, කාය කර්මය, ආජීවය. ඒ ටිකේ පැවැත්මට උපකාර වෙලා තියෙනවා වායාම සති සමාධිය. අපි සෝවාන් මාර්ගස්ත පුද්ගලයා, සෝවාන් පලස්ත පුද්ගලයා, සකදාගාමි, අනාගාමි, අරිහත් කියලා පුද්ගලයෙක් කියලා දැක්කට උතන තියෙන පින්වතුනි සම්මා අංග 8ක්.
සම්මා දිට්ඨිය මුල් කාරණා කරගත්ත අංග 8ක් තමයි තියෙන්නේ. අපි කෙනෙක් හිතනවා, කෙනෙක් කියනවා, කෙනෙක් කතා කරනවා කියලා හිතුවට රහතන් වහන්සේ යනවා, රහතන් වහන්සේ කෙනෙක් සෝවාන් සකදාගාමී අනාගාමී අරිහත් පුද්ගලයෙක් ගැන අපි කතා කළාට එතන තියෙන්නේ සම්මා දිට්ඨිය මුල් කාරණාව කරගත්ත අංග 8ක පැවැත්ම. එතන ඌදී ඌ විදිහට පවතින නිසා ඒ අංග 8ට කියනවා සම්මා කියලා. එතකොට මේ මුළු ලෝකෙම තියෙන්නේ අංග 8ක ප්‍රතිපදාවක් තුල එකක් මිච්ඡා අංග 8ක ප්‍රතිපදාවක්, එකක් සම්මා අංග 8ක ප්‍රතිපදාවක්. දෙකේම ඉලක්ක වෙලා තියෙන්නේ මොකද්ද? දුක. දුක ඇති වෙච්ච හැටි, දුක නැතිවීම නැති කරන ප්‍රතිපදාව. වැරදිලා තියෙන්නේ ඔය කාරණාව, ඔය ප්‍රශ්නෙට උත්තර හොයන්න ගිහිල්ලාමයි ලෝකෙට වැරදිලා තියෙන්නේ. තථාගතයන් වහන්සේ හරිගස්සලා දුන්නෙත් ওই ටිකමයි. ඉතින් මෙන්න මේ චතුරාර්ය සත්‍යයේ අවබෝධය සහ අනවබෝධය මත තමයි බෞද්ධ අබෞද්ධ කියන දෙපිරිස බෙදෙන්නේ. මෙතනදී එක කාරණාවක් අපි තව තේරුම් කරගන්නට ඕනේ. දැන් ලෝකයා දැක්කා දුකේ ඇතිවීමක් දැක්කා, ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් මෙන්න මේවා නැති වුණොත් දුක එනවා. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් නැති වුණොත් දුක එනවා. ඒවා තියෙනවා නම් දුක නැතුව ඉන්න පුළුවන් කියලා දැක්කා. එතකොට මෙතනදී කාරණා දෙකක් තියෙනවා අපිට තේරුම් කරගන්න. ඒ කියන්නේ ඇයි ලෝකයා දකින මේ කාරණාව සම්පූර්ණ වැරදිද? ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් නැති වුණොත් දුක එන්නේ නැද්ද? එනවද නැද්ද? දුක එනවා. එතකොට ඒක මිච්ඡාද? පින්වතුනි, මෙතනදී එක කාරණාවක් මම මතක් කරන්නට ඕනේ. මම උපමාවක් ඔයගලන්ට කිව්වොත්, ඔයගලන්ට බඩගින්නක් හැදුනොත් ඔන්න බඩගින්න දුකක්ද සැපක්ද? බඩගින්න දුකක්. ඊට පස්සේ දැන් ගෙදර තනියම ඉන්නේ, හරි පාළුයි, කාන්සි, තනිකමකුත් තියෙයි. ඒකත් දුකක්නේ. හරි. දැන් පාළුව, කාන්සිය, තනිකම කියන දුකක් තියෙනවා, බඩගිනි දුකක් තියෙනවා. දුක් දෙකක් තියෙයි. දැන් මේ දුක් දෙක හේතු දෙකකින් ඇවිල්ලා තියෙන්නේ. දුක් දෙක නැති කරන්න හේතු දෙකක් තියෙයි. ඒ කියන්නේ පාළුව, කාන්සිය, තනිකම නැති කරන්න නම් අපි මොකක් කළ යුතුද? සාමාන්‍යයෙන් මේ ගැඹුරු එකක් නෙමෙයි අහන්නේ. අඩුම ගානේ චිත්‍රපටියක් හෝ බැලුවොත්, එක්ක සින්දුවක් හෝ ඇහුවොත් ඔන්න පාළුව, කාන්සිය, තනිකම නැති වෙයි නේද? හරි. එතකොට දැන් පාළුව, කාන්සිය, තනිකම කියන එක නැති කරන්න අපි චිත්‍රපටියක් බලනවා, සින්දුවක් අහනවා. ඕක කළාම බඩගින්නක් නැති වෙනවද? නැහැ. බඩගින්න නැති කරන්න මොකද්ද කළ යුත්තේ? කෑම ගන්න ඕනේ. හරි. අපි දැන් බඩගින්නට බත් උයාගෙන කනවා. දැන් බත් කනකොට පාළුව, කාන්සිය, තනිකමත් නැති වෙනවද? නැහැ. දැන් ඒකට මොකද කරන්න ඕනේ? අපිට මේ දුක දෙපැත්තකින් ආපු දුක් දෙකක් නම් තියෙන්නේ. මේ දුක් දෙක අයින් කරන්න ක්‍රමවේද දෙකක් ඇසුරු කරන්න වෙනව නේද? ඒ කිව්වේ බත් උයාගෙන කන්නත් වෙනවා, ටීවී එකක් බලන්නත් වෙනවා. එහෙම නැතිනම් එක පැත්තක අඩුවක් හිටිනවමනේ. බඩගින්න බත් උයාගෙන කෑවොත් බඩගින්න නැති වෙයි. නමුත් පාළුව, කාන්සිය, තනිකම යන්නේ නැහැ. බඩගිනි දුක විතරයි බත් උයාගෙන කෑවහම නැති වෙන්නේ. ටීවී බැලුවොත්, සින්දුවක් ඇහුවොත් පාළුව, කාන්සිය, තනිකම නැති බඩගින්න නැති වෙන්නේ. කාටද පුළුවන් එකකින් දෙකම නැති කරන්න?
ඒ කියන්නේ ටීවී බලලා බඩගින්න නැති කරන්න පුළුවන් කාටද? දැන් බඩගින්නක් තියෙනවා, පාළුව කාන්තිය තනිකමක් තියෙනවා. ටීවී බලලා පාළුව කාන්තිය තනිකමයි බඩගින්නයි දෙකම නැති කරන්න පුළුවන්කම තියෙන කාටද? පුළුවන්ද? බැයිද ඇත්තටම? බෑ නේද? ඒ වගේ එක කාරණාවක් තේරුම් කරගන්න ඕනේ. මේ ලෝකයාගේ අභිවෘද්ධිය පිණිස, ලෝකයාගේ යහපත පිණිස, ලෝකයාගේ හිත වැඩ පිණිස ගුරුවරු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා. ඒ කිව්වේ දෙමව්පියෝ, ඉස්කෝලවල ගුරුවරු මේ අයගෙන් ඕගොල්ලන්ට ලැබෙන යහපතකුත් තියෙන්න ඕනේ නේද? ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගෙන් ලැබෙන යහපතකුත් තියෙන්න ඕනේ නේද? මොකද්ද ওই දෙකේ ප්‍රභේදය? පින්වතුනි, අපේ ජීවිතයට දුක දෙආකාරයකින් එනවා. එකක් තමයි ආහාර ප්‍රත්‍ය නැතිකම නිසා දුක එනවා. තණ්හාව නිසා දුක එනවා. අපේ ජීවිතයට දෙආකාරයකින් දුක ඇවිල්ලා තියෙන්නේ. හොඳට ඒක තේරුම් ගන්න ඕනේ. ස්වාමීන් වහන්සේලාට නම් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස කියලා හතරක් තියෙයි. පින්වතුනි, ඕගොල්ලන්ට ඒ හතරට වඩා වැඩි නෑ. ඕගොල්ලෝ පාටි දානවා කියලා එක එක කාරණා මොන විදිහට කිව්වත් අන්තිමට ඔය හතරට වඩා වැඩි නෑ. කලිසම් අඳිනවා, කමිස අඳිනවා, ටයි කෝට් දානවා කිව්වට ස්වාමීන් වහන්සේලාගේ චීවර වලින් කරන වැඩේම තමයි අන්තිමට ඕගොල්ලන්ගේ ඇඳුම් පැළඳුම් වල කරලා තියෙන්නේ. ඊට පස්සේ ෆ්‍රයිඩ් රයිස් කිව්වට, බුරියානි කිව්වට මොන විදිහට කෙරුවත් අන්තිමට ස්වාමීන් වහන්සේලාට පින්ඩපාත කියව ටිකම තමයි, බඩගින්න නැසෙන ආහාර පාන ගන්නවා කියන ටිකම තමයි. අපි ගෙයක් හදනවා, මාලිගාවක් හදනවා, මේ මොන විදිහට කිව්වත් ස්වාමීන් වහන්සේලාට සේනාසන වලින් වෙන දියම තමයි ගොඩනැගිල්ලකින් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අසනීප වලට බෙහෙත් ගන්නවා කියන කාරණාව තමයි පින්වුතුන්ට බෙහෙත්ජ්‍ය පරික්කාරය, ස්වාමීන් වහන්සේලාට බෙහෙත්ජ්‍ය පරික්කාරය වගේ තමයි ගිහි පින්වුතුන්ටත් බෙහෙත්. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස කියන මෙන්න මේ හතර ආහාර ප්‍රත්‍යයටයි අයිති. ඔය හතර නැති වුණොත් දුක එන්නේ නැද්ද? එනවා නේද? හරි. පින්වතුනි, දෙමව්පියෝ, ඉස්කෝලවල ගුරුවරු ඉන්නේ ඔය හතර නොලැබිලා ඕගොල්ලන්ට දුක් විඳිනවා නම්, දුක එනවා නම් ඒ දුක නැති කරන මාර්ගය උගන්වලා දෙන්න තමයි දෙමව්පියෝ ගුරුවරු ඉන්නේ. දෙමව්පියෝ හොඳට උගන්වලා මුලින් ඉස්කෝලේකට බාර දීලා, ඉස්කෝලවල ගුරුවරුත් කරන්නේ මොකටද? ඔයගලන්ට හොඳට ඉගෙනගෙන හොඳ රැකියාවක් කළා මේ තණ්හාවට මග කියනවා නෙවෙයි. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස වගේ ඔයගලන්ට ආහාර ප්‍රත්‍ය ඔය හතර නොලැබීම නිසා දුක එනවනම් ඒ දුක් ටික වාරණය කරගන්න මග උගන්වන හින්දාත් ඒගොල්ලොත් ගුරුවරු. හරිද? ඒ ගුරුවරුත් උදව් කරන්නේ දුක්ඛ නිරෝධයට තමයි. හැබැයි ඒගොල්ලෝ පුළුවන්කම තියෙන්නේ මොකටද? ඕගොල්ලන්ගේ ජීවිතේට ආහාර නැතිකම නිසා. ආහාර කියනකොට ඔය හතරම ගන්න. ආහාර කියන වචනේ මම පරිහරණය කළාට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස කියන හතරම ගන්න. ආහාර නැතිකම නිසා, ආහාර ටික හොයාගන්න බැරිකම නිසා කෙනෙක් දුකට වැටෙනවා නම්, දුකටපත් වෙනවා නම් ඒ දුකෙන් මුදවන්න, ඒ දුක නැති කරන මාවත හොයලා දෙන්න තමයි දෙමව්පියෝ සහ ගුරුවරු ඉන්නේ. දෙමව්පියන්ට ඉස්සෙල්ලාම කියනවා පුබ්බාචාර්ය කියලා, පූර්ව ආචාර්යවරු. එතනින් පටන් අරගෙන ඉස්කෝලේකට ගිහිල්ලා ඕගොල්ලන්ව හොඳට උගන්වලා හදලා ගත්තේ, හොඳ රස්සාවක් කරන හැටි ඉගෙනන්නේ මොකටද? සසරට බඳවන්නද? නැත්නම් ඒගොල්ලෝ අසත්පුරුෂකමක් කළාද ඕගොල්ලන්ට? අවඩක් කළාද? නෑ. ඒගොල්ලෝ කළේ මොකටද? ඕගොල්ලන්ගේ ජීවිතේට ආහාර පාන නැතිකමින් එන දුක තියෙනවා නම් අන්නේ ඒ දුකෙන් මිදෙන මාවත කියලා දුන්නා දෙමව්පියෝ සහ ගුරුවරු. ඒගොල්ලන්ගේ යුතුයකම් ටික කළා. හැබැයි ඒගොල්ලන්ට හැකියාවක් තිබුණේ තණ්හාව නිසා එන දුක් ටික පෙන්නලා
ඒ නිසා එන දුක් ටික නැති කරන්න. ඒක අයිති වුණා හැම වෙලෙම ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ආපහු රස්සාවක් කරන්න මිල මුදල් හොයන්න කියලා කිව්වේ නෑ. ඇයි? ඒක දෙමව්පියන්ගෙන් ගුරුවරුන්ගෙන් ලැබිලා තියෙන නිසා. ලැබෙන නිසා. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට අයිති කාරණේ කොතනද? මොන ටිකද? තණ්හාව නිසා දුක එනවා නම් තණ්හාව නිසා එන දුක නැති කරන්න. මං කිව්වේ අපේ ජීවිතයට දුක ඇවිල්ලා තියෙනවා දෙආකාරයකින්. ආහාර නැතිකම නිසා තණ්හාව නිසත් කියන දෙආකාරයකින් දුක ඇවිල්ලා තියෙයි. ඒ කියන්නේ බඩගින්න නිසා දුක ඇවිල්ලා තියෙනවා, පාළුව කාන්තිය තනිකම නිසා දුක ඇවිල්ලා තියෙයි. හරි. පාළුව කාන්තිය තනිකම කියන දුක නැති කරන්න ටීවී එකක් බැලුවා, සින්දුවක් ඇහුවා. නමුත් ඒකට බඩගිනි දුක නැති වෙන්නේ නැහැ. බඩගිනි දුක නැති වෙන්න බත්තු යාගෙන කෑවා. ඒ දුක නැති වෙනවා. නමුත් පාළුව කාන්තිය තනිකම දුක නැති වෙන්නේ නැහැ. ඒ වගේ යම් කිසි කෙනෙක් දෙමව්පියෝ ගුරුවරු උගන්වපු ප්‍රතිපදාවේ පිහිටලා ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් කියන හතර විතරක්ම හොයලා දුක නැති කරන්න හදනවා නම් එයා ටීවී බලලා බඩගිනි දුකත් නැති කරන්න හදනවා වගේ. ඉතින් එයා එක පැත්තක් විතරයි දකින්නේ. ඒ නිසාද දුක්ඛේ අඥානං. එයා දුක සම්පූර්ණ දකින්නේ නැහැ. යම් කිසි කෙනෙක් ඉන්නවා දෙමව්පියෝ ගුරුවරු උගන්වපු ආහාර පාන හොයාගෙන දුක නැති කරන්න කිව්ව පැත්ත ටික අයින් කළා දාලා තණ්හාව නිසා දුක නැති වෙනවා කියන තැනකින් විතරක් අරගත්තොත්, නමුත් එයා දැන් ජීවත් වෙන ක්‍රමෝපායක් හදාගත්තේ නැත්තම් ආහාර පාන නැතිකම නිසා විඳින දුක විඳින්න වෙන්නේ නැද්ද? වෙනවා. බුදුරජාණන් වහන්සේ එක පැත්තක දුක් විඳින්න, එක පැත්තක දුක් නැති කරන්න කියලා එක පැත්තක හෝ අඩුවක් ඇතුව දේශනා කරනවද? මම කියන ටික තේරෙනවද? දැන් බලන්න කාරණා දෙකක් තියෙයි අපිට. කෙනෙක් මොනතරම් තණ්හාව නැති කරන්න උත්සාහවත් වුණත් දැන් චීවර පින්ඩපාත සේනාසන ගිලම්පස නැති වුණොත් දුක් විඳින්න වෙනවනේ. ඒක දුක නෙවෙයිද? එතකොට ඒ දුක් ටික නැති කරගන්න උත්සාහවත් වීමත් සත්ක්‍රියාවක්, සත් අදහසක්. ඒ තුල කෙලෙසියක් නැහැ. එතකොට මෙතනදී අපි තේරුම් කරගන්න ඕනේ දේ තමයි දෙමව්පියෝ ගුරුවරු කියන අයගෙන් අපේ ජීවිතයට ලැබුණ දුක නැති කරගන්න දුකේ එක කොටසක්. මොකද්ද? ආහාර පාන නැතිකම නිසා අපේ ජීවිතයට දුක එනවනම් ඒ දුක නැති කරගන්න. පාළුව කාන්තිය තනිකම එනවනම් ටීවී එකක් බලන්න පුතේ, එහෙනම් සින්දුවක් අහන්න කියලා ඉගෙනුවා වගේ. ඊට පස්සේ දැන් බඩගිනි දුක එනකොට බත්තු යාගෙන කන්න කියලා කිව්වා වගේ. තණ්හාව නිසා එන දුකක් තියෙනම් ඒ දුක නැති කරන්න තමයි බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ. එතකොට කෙනෙකුගේ ජීවිතය දුක සම්පූර්ණම නැති කරනවා කියන කාරණාව වෙන්න නම් එයා මෙන්න මේ කාරණා දෙකේම දක්ෂයෙක් වෙන්නට ඕනේ. මේ කාරණා දෙක පිළිබඳවම මනා දැනුමක් ඇත්තෙක් වෙලා තියෙන්නට ඕනේ. ඒ කියන්නේ එයා බත්තු යාගෙන කන්නත් පුළුවන්කම තියෙන්න ඕනේ. ටීවී එකක් නැත්තම් සින්දුවක් අහන්න පුළුවන්කම තියෙන්නත් ඕනේ. මේ දෙපැත්තම ක්‍රමය උදව් කරගෙන තමයි එයා දුක කියන එක ජීවිතෙන් අයින් කළේ. ඒ වගේ ආහාර පාන නැතිකම නිසා එන දුක නැති කරන ටික මේ ලෝකේ හැමදාම තිබුණා කියලා දුන්නා. දෙමව්පියන්ට ගුරුවරුන්ට කියලා දෙන්න පුළුවන්කම තිබුණේ ඔච්චරයි. ඒක ඒගොල්ලන්ගේ දෝෂෙ නෙමෙයි, ලෝකේ දැක්ම තියෙන්නේ එච්චරයි. ඔන්න ඔය මට්ටමේ ජීවිතේට රැකවරණයක් හදාගෙන ඉන්න ලෝකයකට බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා
ඊටු අඩුව පිරෙව්වා. ආහාර පාන ටික හදාගෙන දුක නැතුව ඉන්න පුළුවන් කියලා දකින ලෝකයේ තුල බුදුරජාණන් වහන්සේ එතන වැරද්ද හරි ගැස්සුවා. හැම දුකක්ම ඕකෙන් නැති වෙන්නේ නැහැ. ආහාර නැතිකම නිසා එන දුකක් තියෙනම් ඒ දුක් ටික විතරක් ඕකෙන් නැති කරන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ දුක් ලිස්ට් එකක් පෙන්වුවා. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛෝ, අප්පිහි සංපයෝගෝ දුක්ඛෝ, පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡන් නලපති දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛා කියලා පෙන්නපු දුක් ලිස්ට් එකක් තියෙනව නේද? මෙන්න මේ දුක් ටික එන්නේ මොකක් නිසාද? තණ්හාව නිසායි. මේකෙන් කිව්වේ නෑ බුදුරජාණන් වහන්සේ මේ දුක ඇති වෙන්නේ තණ්හාව නිසායි, තණ්හාව නැති වෙනකොට දුක නැති වෙනවා කියලා පෙන්වුවට බුදුරජාණන් වහන්සේ මේකෙන් කිව්වේ නෑ රස්සාවක් කරන්න එපා කියලා. මේකෙන් කිව්වේ නෑ ගෙයක් දොරක් හදාගන්න එපා කියලා. මේකෙන් කිව්වේ නෑ යාන වාහන ගන්න එපා, මිල මුදල් හොයාගන්න එපා කියලා කිව්වේ නෑ. කියලා තියනවාද? දැන් අපිට තියෙන ප්‍රශ්නේ ඕකනේ. දැන් අපිට හිතෙන්නේ දුකට හේතුව තණ්හාව, තණ්හාව නැතිනොත් දුක නැති වෙනවා. අනේ අපිට තාම බෑ මේවා කරන්න. ඇයි අපිට ගෙයක් දොරක් ඕනේ, යාන වාහනයක් ඕනේ කියලා හිතෙන්නේ. නමුත් ගෙයක් දොරක් හදා ගන්නවා කියන එක පින්වතුනි තණ්හාව නෙවෙයි. යාන වාහනයක් ගන්නවා කියන එක තණ්හාව නෙවෙයි. බුදුරජාණන් වහන්සේමයි පෙන්වන්නේ, දේශනා කරන්නේ යමක් හම්බ කළාම එක කොටස් දෙකක් ආපහු කර්මාන්තයට යොදවන්න, එක කොටසක් පරිභෝජනයට ගන්න, එක කොටසක් Tamanට හදිස්සියකදී අනුතරකදී උපකාරයට ගන්න අරන් තියන්න. මොකද මේ තණ්හාව උරු කරනවද බුදුරජාණන් නෑ. මේ ලෝකේ ජීවත් වෙන පැවැත්ම බුදුරජාණන් වහන්සේ පෙන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දුකට හේතුව තණ්හාව නැතිකොලොත් දුක නැති වෙනවා කියලා පෙන්වුවේ අර ලෝකයා දකින මට්ටමේ ජීවිතයක් තියෙන කෙනාටයි. එතකොට ඊටු ටික ආපහු කියන්න ඕනේ. ඒ කියන්නේ ශ්‍රමණ බ්‍රාහ්මණය අවශ්‍ය නැහැ. ගෙයක් දොරක් හදාගන්න, ඒ සඳහා රස්සාවක් කරන්න, ඒකට මේව ඉගෙන ගන්න කියන ටික කියලා දෙන්න උගන්වන්න ශ්‍රමණ බ්‍රාහ්මණය අවශ්‍ය නැහැ. ඒකට දෙමව්පිය ගුරුවරයෝ මඟ පෙන්නලා තියෙනවා. ඒ බඳු මඟ පෙන්වීම යටතේ ජීවත් වෙන ලෝකයටයි මත්තේ ඉතුරු දුක නැති කරන්න බුදු මේ ශ්‍රමණ බ්‍රාහ්මණය උදව් වෙන්නේ. එතකොට හැම වෙලෙම ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ දර්ශනය වෙන්නේම කොතනද? ලෝකයට හසු නොවන, ලෝකයට පාර පෙන්වන්න බැරි කොටසක් තිබුණානේ. ඒ ටිකයි හැම වෙලෙම ඉතුරු වුනේ. ඒ කිව්වේ තණ්හාව නිසා ඇති වෙන දුක් ටික පෙන්වලා ඒ දුක් ටික ඇති වෙන්නේ තණ්හාව නිසායි. තණ්හාව නැති කළයි මේ දුක් ටික නැති කරන්න වෙන්නේ කියන කාරණාවයි පෙන්වන්න වෙන්නේ. එතකොට ඒකින් කියන්නේ නැහැ ආහාර නිසා එන, ආහාර නැතිවීම නිසා එන දුකක් නැහැ. ඒ නිසා ආහාර හොයන්න ඕනේ නැහැ කියන කතාවක් ඕකේ නැහැ. ආහාර නැති වෙනකොට ඇති වෙන දුකකුත් තියෙයි. ඒ දුක නැතිකරන්න ආහාර පාන හොයාගන්න ඕනේ. ඒ ආහාර පාන හොයා ගැනීම සඳහා සම්මා ප්‍රයෝගයක් කට යුතුයි කියන ටිකක් ඔකේ තියෙනවා. තේරෙනවද මම කියන එක? එතකොට මෙන්න මේ විදිහට ලෝකයේ තුල නිවැරදි පැවැත්මක් කියන තැනකට තව පැත්තකින් ගත්තාම දෙමව්පියන්ගෙන් ගුරුවරුන්ගෙන් නිවැරදි මාර්ග උපදේශයක් ලැබිලා ආහාර පාන ටික හොයාගෙන ජීවිතයේ දුක අයින් කරගන්න පුළුවන් දර්ශනයකට පැමිණි කෙනාට තමයි ශ්‍රමණ බ්‍රාහ්මණයන් වහන්සේලා උපකාර වෙන්නේ. එතකොට දැන් මෙතනදී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා පෙන්නවා දුක කියන එක පෙන්නලා ඒ දුක් ටික ඇති උනේ තණ්හාව නිසායි. තණ්හාව නැති වෙනකොට දුක නැති වෙනවා. ඒ සඳහා මෙන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්න කියලා. එතකොට උත්තර දෙකක් එනවා ඕගලන්ට. ආහාර නැතිකම නිසා එන දුක නැති කරගන්න දැහැමිව රැකිරස්සාවක් කරගන්නත් වෙනවා. ඊට පස්සේ තණ්හාව නිසා එන දුක නැති කරගන්න බුදුරජාණන් වහන්සේ පෙන්නපු විදිහට ඒ තණ්හාව නැති කරන ප්‍රතිපදාව ගමන් කරන්නත් වෙනවා කියලා මෙන්න මේ ක්‍රම දෙකම උදව් කරගන්න වෙනවා. බෞද්ධයෙක් හැටියට
රස්සාවක් කළා දුක නැතුව ඉන්න පුළුවන් කියන තැනකින් දර්ශනය ගත්තොත් ඒකත් වැරදි. එහෙම නැතිනම් භාවනාම කළා සියලු දුක් නැති කරන්න පුළුවන් කියන තැනකින් ගත්තොත් ඒකත් වැරදි. භාවනාම කළා සියලු දුක් නැති කරන්න පුළුවන්ද? බෑ. ඒ කියන්නේ දැන් ආහාර පාන නැතිකම නිසා එන දුක විඳින්න වෙනවා ඒක. රස්සාවක් කළා සියලු දුක් නැති කරන්න පුළුවන්ද? බෑ. එහෙම වුණොත් තණ්හාව නිසා එන දුක් ටික විඳින්න වෙනවා. එතකොට ඒකයි සද්ධර්මය ඇහුවොත් එයාට දුක ඇති වෙන ක්‍රම දෙකක් හම්බ වෙනවා. මොකද්ද? ආහාර පාන නැතිකම නිසා තණ්හාවගේ ඇතිකම නිසා දුක කියන එක එනවා. එතකොට දුක නැති කරන්න ක්‍රම දෙකක් කරන්න වෙනවා. එයාට මොකද්ද? ආහාර පාන හොයාගෙන දුක නැති කරන්නත් තණ්හාව නැති කළ දුක නැති කරන්නත්. ඒතර ප්‍රතිපදා දෙකක් කරන්න වෙනවා. එයාට මොකද්ද? ප්‍රතිපදා දෙකක් කරන්න නෑ. ප්‍රතිපදා එකයි. මොකද්ද? සම්මා දිට්ඨිය හොඳටම ප්‍රමාණවත් ආහාර පාන හොයාගන්නත් තණ්හාව නැති කරන්නත්. ඒ ආහාර පාන හොයාගන්නවා කියන එක මේ දිට්ඨියට අනුවම කරන්න පුළුවන් එකක්. ඒ නිසායි ආහාර පාන හොයාගන්නවා කියන ටිකටත් මෙයාට සම්මා සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන සංකප්පේ මේ දෙන්නේ. ඊගාවට සම්මා මේ වාචාව සම්මා වුණේ කම්මන්ත සම්මා වුණාම අපෝ ප්‍රතිපදා දෙකක් නැහැ. මේ දැහැමිව යාට පුළුවන් ආහාර පාන හොයාගන්න තණ්හාව නැති කරගන්න. හැබැයි එයා ආහාර පාන ටික උදව් කරගන්නේ තණ්හාව නැති කරගන්න විදිහටමයි. තණ්හාව නැති කරගන්නවා කියන කාරණාව උදව් කරගන්නයි හැම වෙලෙම ආහාර පාන හොයාගන්නවා කියන කාරණාව කරන්නේ තණ්හාව නැති කරගන්න උපකාර පිණිසමයි. එතකොට හැම වෙලාවෙම ඉබේමයි ප්‍රත්‍යවේක්ෂා කරනවා කියන ටික එයාගේ ජීවිතේ වෙලා තියෙන්නේ. මේ ආහාරය ගන්න ඇඟ පහපත් කරගන්න නෙමෙයි, ඇඟ තරග කරගන්න නෙමෙයි, ඇඟ මද වැඩිම පිණිස නෙමෙයි, මේ භ්‍රමචර්යාව පුරා ගැනීම සඳහායි කියන කාරණාව තියෙනවා ඉබේම. එතකොට දැන් මම කියලා දෙන්නම් එක කාරණාවක්. ආහාර පාන හොයාගෙන ජීවිතේ දුක නැති කරගන්නවා කියන ටික කියලා දෙන්න ගුරුවරු දෙමව්පියෝ හිටියනේ. ඒතකොට ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට අයිති කාරණාව වුණානේ මොකද්ද? තණ්හාව නැති කරන හැටි කියලා දෙන එක නේද? හරි. එතකොට දැන් ඒ තණ්හාව නැති කරනවා කියන කාරණාවේදී හැම වෙලාවෙම තණ්හාව නැති වෙන්නට නම් මේ චතුරාර්ය සත්‍ය විශේෂ ක්‍රමවේදයක් තියෙයි. ඒ කියන්නේ ඒිට උඩින් කාරණාව අයින් කරන්න පිරිසිඳ දකින්න යට කාරණා උදව් කරගන්න වෙනවා. ඒ කියන්නේ තණ්හාව නැත්තම් සමුදය දුරු කරන්න දුක පිරිසිඳ දකින්න වෙනවා. ඒට යටින් තියෙන එක පිරිසිඳ දකින්න වෙනවා. එතකොට තණ්හාව කියන එක අයින් කරගන්න Nirodhe සාක්ෂාත් කරන්න වෙනවා. Nirodhe සාක්ෂාත් කරන්න මඟ වඩන්න වෙනවා. මේ විදිහට යට ධර්මතාවය පිරිසිඳ දකින්න උඩ එක පිරිසිඳ දකින්න යට එක දකින්නත් යට එක පිරිසිඳ දකලා උඩ එක දකින්නත් කියලා ක්‍රමය මාරු වෙනවා මාර්ගයේදී සහ ඵලයේදී. මම ඒක විස්තර කරන්නම්. දැනට මේ තණ්හාව නිසා අපිට යම් දුකක් වෙනවනම් තණ්හාව නැති කළා ඒ දුක නැති කරන්න නම් අපිට වෙනවා දුක පිරිසිඳ දකින්න. දුක පිරිසිඳ නොදැක්ක නිසා දුක්ඛේ අඥානං දුක නොදකින්න කම නිසායි තණ්හාව ඇති වෙලා තියෙන්නේ. හැම වෙලාවෙම දුක්ඛේ ඥානං දුක පිළිබඳ නුවණක් ඇති වුණොත් තණ්හාව නැති වෙනවා. එතකොට තණ්හාව අයින් කරන්න නම් අපිට වෙනව මොකද්ද? දුක පිරිසිඳ දකින්න. දුක්ඛේ ඥානය ඇති කරගන්න ඕනේ.
දුක්ඛේ ඥානය ඇති කරගන්නකොට පින්වතුනි දුක්ඛේ ඥානය ඇති කරගන්න නම් ඒ කියන්නේ දුක පිළිසිඳ දකින්න නම් සමුදය අපිට උදව් කරගන්න වෙනවා. සමුදය හරියට උදව් කරගත්තාම තමයි දුක කියන එක පිළිසිඳ දකින්න වෙන්නේ. මම එකින් එකට පැහැදිලි කරන්නම් ඔයගොල්ලන්ට. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තව එක ක්‍රමයක් තමයි පින්වතුනි පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පාදයෙන් තොරව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. පටිච්ච සමුප්පාදය හරහා තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වෙන්නේ. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් තමයි තණ්හාව කියන එක නැති වෙන්නේ. තණ්හාව නැති වුණොත් තමයි Nirodhe සාක්ෂාත් වෙන්නේ. දැන් මම පින්වතුන්ට තණ්හාව නැති කළ දුක නැති කරගන්නවා කියන දර්ශනේ චතුරාර්ය සත්‍ය අවබෝධය පොඩ්ඩක් පැහැදිලි කරනවා මේ පටිච්චසමුප්පාද ධර්මය හරහා. මෙන්න මේ ටික තමයි අවශ්‍යම ටික. මේ ටික හොඳට අහන්න කියලා මතක් කරනවා. මම අනිත් කාරණා පෙන්වන්නේ මේ අපි පුද්ගලික සත්‍ය කියන තැනක තියෙන්නේ සම්මා අංග 8ක් මිච්ඡා අංග 8ක් ඒකද හැදිලා තියෙන්නේ මේ වගේ වටපිටාවක් නිසායි කියන සාමාන්‍ය කාරණා ටිකක් මතක් කළේ. දැන් තමයි මම අපිට අවශ්‍ය කාරණාව පැහැදිලි කරන්නේ. එතනදී මම කියවනේ චතුරාර්ය සත්‍ය තේරුම් කරගන්න අපිට ප්‍රධාන වෙනවා මොකද්ද? පටිච්චසමුපාදය. ඉස්සෙල්ලාම ගන්න පටිච්චසමුපාද ධර්මය අපි පින්වතුනි පටිච්චසමුපාද ධර්මයේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා පහ ගන්න මේ පටිච්චසමුපාදයේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා පහ චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍යයට අයිති. චතුරාර්ය සත්‍යයේ දුක්ඛ සත්‍යයට තව නමක් තමයි පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයට තව නමක් දුක්ඛ සත්‍යය. ඒ දුක්ඛ සත්‍ය පටිච්චසමුපාද ධර්මයෙන් ගත්තොත් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. ඒකෙදි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියනකොට කෙටියෙන් කියනනම් පංච උපාදානස්කන්ධ දුක්ඛ මේ උපාදානස්කන්ධයයි දුක. ඒකෙන් කියනවා මේ දුක මමවත් මගේවත් මගේ ආත්මෙවත් නෙවෙයි. මේ උපාදානස්කන්ධ උපාදානයේට හිත වූ ස්කන්ධයි දුක කියලා දකින්න ඕනේ. මේ ස්කන්ධ සත්වයක් නෙවෙයි, පුද්ගලයෙක් නෙවෙයි, කෙනෙක් නෙමෙයි. නේතං මම නේසෝ හමස්මින් නිමේසෝ අත්තාති. මගේ නෙවෙයි, මම නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා දකින්න ඕනේ. එහෙනම් කොහොමද දකින්න ඕනේ? හේතු ප්‍රත්‍ය හැටියට. මම ඒකට උපමාවක් කියන්නම්. උපමාවක් කියන්නම් හොඳට අහගෙන ඉන්න. මේ මෙතන ඉඳලා කියන ධර්මතා ටික තමයි වටින්නේ. අඹ ඇටයක් ගන්න. අඹ ඇටයක් ගත්තාම මේ අඹ ඇටයට කියනවා මොකද්ද? හේතුව නැත්නම් බීජය. එතකොට මේ අඹ ඇටේ අරගෙන අපි පොළවේ පස් තියෙන තෙතමනේ තියෙන තැනක හිටෙව්වට පස්සේ පොළවේ තියෙන ඕජාකාරය උදව් කරගෙන අඹ ඇටේ තියෙන බීජ ගති ටිකත් උදව් කරගෙන ඒ දෙන්නටම නැතුව මැදින් හැදෙනවා මොකද්ද? ගහක්, අංකුරයක් හැදෙයි නේද? බීජයක් හැදෙයි. දැන් අඹ ඇටේකුයි බීජ අංකුරේකුයි දෙකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද අපිට? අඹ ඇටේ කියන එක වැය වෙලා නෙමෙයිද ගහ කියන එක පටන් ගත්තේ? ගහ කියන එක හැදෙන්න අඹ ඇටේ වැය වෙලා නේද? අඹ ඇටේකුයි ගහකුයි දෙකක් බලාපොරොත්තු වෙන්න බෑ. අඹ ඇටේ කියන ටික වැය වෙලා
පොළොවේ තියෙන ඕජා සාරය උදව් කරගෙන තමයි ගහ හැදෙන්නේ. මුලින්ම අංකුරයක්. ඊට පස්සේ අතු ඉතිවක් තියනවද ඒකේ? නැහැ. ටිකක් වැඩෙනකොට ලොකු වෙනකොට කොළ දෙකක් එනවා. ඊට පස්සේ තව ටිකක් වැඩෙනකොට චූටියට අතුයි තියෙනවා. ඔහොම අතුයිති හැදුනා. අතුයිති හැදිලත් මේ ගහ ගොඩාක් ලොකු වෙනවා. මුලින්ම කඳාව කඳේ අතුයිති හැදුනා. අතුයිති හැදිලා මහ විශාල ගහක් වුණා. ගහක් වෙලා බාහිර පරාග පෝෂණය නිසා මල් හැදිලා ගෙඩි හැදුනා. අපි අඹ ඇටයක් හිටෙවුවා නම් අපි අඹ ඇටයක් හිටවීමෙන් බලාපොරොත්තුනේ මොකක්ද? ගෙඩි. ඒ බලාපොරොත්තුව සඵල වෙනවා ගෙඩි හැදුණු දවසට නේද? දැන් මට කියන්න මෙන්න මේ අඹ ඇටේ සහ ගෙඩි කියන තැන තියෙන අතර මොකක් කුමක් අයින් කළ හැකි එකම එක දෙයක්වත් තියනවද කියලා? ඒ කියන්නේ අඹ ඇටේ පොළවේ හිටපු තැන ඉඳලා එහා පැත්තේ කෙරවල ගෙඩි. ගෙඩි අඹ ඇටේ සහ ගෙඩි හැදෙන තැන අතර අපි දැක්කා අංකුරයක් ගහක් හැදිලා අතුයිති ඇවිල්ලා ඊට පස්සේ මල් හැදිලා ගෙඩි හැදුනා කියන සිද්ධියක් තිබුණා. දැන් අඹ ඇටේ හිටෙව්වට ගහ නැතුව ගෙඩි හැදෙනවද? නැහැ. අඹ ඇටේ හැදුවා ගහ තියෙනවා අතුයිති නැතුව ගෙඩි හැදෙනවද? අඹ ඇටේ හිටෙව්වා අතුයිති තියෙනවා නමුත් මල් පිපෙන්නේ පරාග පෝෂණයක් එහෙම නැතුව ගෙඩි හැදෙනවද? නැහැ. ඔය එකක්වත් වෙන් කරන්න බෑ නේද? දැන් අපි අඹ ගෙඩිය කඩලා අතට අරගෙන කියනවා මේ අඹ ගෙඩිය මගේ කියලා. අඹ ගෙඩිය මට කියලා. නමුත් මේ අඹ ගෙඩිය කාටද අයිති? නියම විදිහටම හරියටම බැලුවොත් අඹ ගෙඩිය අයිති කොතෙන්ටද? නැට්ටට නෙමෙයිද? හරියටම මං අහන්නේ අහුවොත් අඹ ගෙඩිය අයිති කොතෙන්ටද? නැට්ටට. නැට්ට අයිති අතුයිති වලට නෙමෙයිද? අතුයිති. අතුයිති අයිති ගහට. ගහ අයිති අඹ ඇටේට. එතකොට අඹ ඇටේ වැය වෙලා තමයි ගහක් හැදුවේ. ගහේ තමයි අතුයිති හැදුනේ. අතුයිති වල තමයි මල් හැදිලා නැට්ටක් හැදිලා ගෙඩි හැදුනේ. නේද? මම මේ උපමාවක් ගත්තේ. ඒ වගේ ඔයගොල්ලෝ දන්නවද අඹ ඇටයක් පොළොවේ පස් තියෙන තෙතමනේ තියෙන තැනක හිටෙවුවා වගේ ඉද පටිසන්ධ විඥානං මේ විඥානයේ මව කුසට බැසගත්තට පස්සේ හරිද? හරියට අඹ ඇටේ පොළොවේ හිටෙවුවා වගේ විඥානයේ මව කුසට බැසගත්තට පස්සේ දැන් අඹ ඇටේකුයි බීජකුයි දෙකක් බලාපොරොත්තු වෙන්න එපා. මෙහි තියෙන ආහාර පොළොවේ තියෙන ඕජාව වගේ මෙහි ආහාර කබලින්ක ආහාරයත් උදව් කරගෙන ප්‍රතිසන්දි සිතේ තියෙන කර්මජ ගති ටිකත් උරාගෙන ඒ දෙකටම නැතු මැදින් කඳක් පෙන නැග්ගා වගේ තමයි නාම රූප කියලා කියන්නේ. හරිද? දැන් විඥානයකුයි නාම රූපකුයි දෙකක් දකින්න එපා. නාම රූප කියන ධර්මතාවය හදන්න හිත වැය වෙලා. හරිද? දැන් ඕගොල්ලෝ අඹ ඇටේකුයි ගහකුයි දෙකක් දකින්න බෑනේ නේද? ඒ වගේ මොකද එකම බත් පාන් කව්පි මුංගට කාලා ස්ත්‍රී රූප පුරුෂ රූප හැදෙන්නේ මොකක් නිසාද? බත් පාන් කව්පි වල තියෙන විශේෂයක් නිසා නෙවෙයි. පොළොවේ තියෙන ඕජාසාරයත් අඹ ඇටේ තියෙන ගති ටිකක් දෙකම උදව් කරගෙන පැලේ හටගත්තේ. ඒ වගේ සිතේ තියෙන ගති ටිකත් කන බොන ආහාරයේ තියෙන ගතිය දෙකම උදව් කරගෙන තමයි නාම රූප කියන මේ ගහ පැන නැග්ගේ. හරිද? විඥාන පත්‍ය නාම රූපං කියනකොට ප්‍රතිසන්දි සිත මව කුසට බැසගත්තාම බාහිරින් ආහාරජ ඕජාවත්
මෙහි සිතේ තියෙන gati ටිකත් කියන දෙකම උදව් කරගෙන සිතේ තියෙන නාම ධර්ම වලට අනුව රූපය හැදෙන හැටි දකින්න. හරිද? විඥානපච්ච නාම රූපං. හැබැයි මුල් කාලේදී අතුයිති නෑ. නිකම්ම නාම රූප දෙක විතරයි. ටිකක් කල් යනකොට මේක අතුයිති වේදුනා ඇහැ කන දිව නාසය ශරීරය කියලා මනස කියලා අතුයිති වේදුනා. ඊට පස්සේ අපි ළමෙක් හැදෙනවා වැඩෙනවා කියලා කියන්නේ මේ නාම රූප දෙක වර්ධනය වෙනවා. ඔයගලන්ට ඕක තව ටිකක් ඕනනම් බැලුවේ හැකි දීඝනිකායේ මහා නිදාන සූත්‍රය බැලුවාම හොඳට බලාගත්ත හැකි විඥාන නිසා නාම රූප වෙන්නේ කොහොමද? නාම රූප දෙක වැඩෙනවා කියලා කියන්නේ මොකද්ද කියන කාරණාව හොඳට ඒ සූත්‍රයේ තියෙයි. ඊට පස්සේ මේ නාම රූප දෙක තව ටිකක් වැඩෙනකොට අර ගහ ලොකු වෙනකොට අත්විති වේදුනා වගේ ඇහැ කන දිව නාසය ශරීරය කියන මෙන්න මේ ආයතන ටික හැදුනා. ඉද පරිපක්කිතා ආයතන නම් මේ ආයතන හොඳට මොහුකුරා ගියාම බාහිර අර පරාග පෝෂණය වගේ ගස්වල මේ ඇහැට රූප ගැටිලා කනට ශබ්ද ගැටිලා නාසයට ගන්ධ ගැටිලා ස්පර්ශ වීම නිසා වේදනාවක් හට ගන්නවා. ඔන්න දැන් චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාහන සම්පස්සජා වේදනා කියලා කියන්නේ හරියට මේ ගහේ ගෙඩි හට ගන්නවා වගේ. දැන් ගෙඩිය කඩලා අතට අරගෙන අපි මගේ කියනවා වගේ මේ වේදනාව අපි සැප වේදනාව මගේ, දුක් වේදනාව මගේ, උපේක්ෂා වේදනාව මගේ කියනවා. නමුත් මේ වේදනාව අයිති කොතෙන්ද? ගෙඩිය අයිති කොතෙන්ද? නැට්ටට වගේ වේදනාව අයිති කොතෙන්ද? ස්පර්ශයට. නැට්ට අයිති කොතෙන්ද? ගහට අතීතිය වලට වගේ. ස්පර්ශය අයිති කොතෙන්ද? ආයතන වලට. අතීති කොහටද අයිති? කඳට වගේ. ආයතන අයිති කොතෙන්ද? නාම රූප වලට. ඊට පස්සේ කඳ අයිති කොතෙන්ද? අඹ ඇටේට වගේ නාම රූප දෙක අයිති කොතෙන්ද? විඥාණයට. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන කාරණා ටික ගන්නකොට ප්‍රතිසන්දි විඥානය දැසගෙන නාම රූප වෙලා ආයතන ටික හැදිලා මේ රූප දැකලා ශබ්ද අහලා ඒ ස්පර්ශ වෙලා ඇති වෙන වේදනාව කියන තැන හදනවා කියන ධර්මතාවයේ එකටම තියෙන්නේ. වෙන් කරන්න බෑ. තේරුණා නේද? කෙනෙක් දුක්ඛේ ඥානං කියනකොට එයාට තියෙන්න ඕනේ, එයා දකින්න ඕනේ චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා මේ කුමන හෝ වේදනාවක් ගත්තොත් ඒ වේදනාව ස්පර්ශය නිසායි. ස්පර්ශය නැති වෙනකොට නැති වෙනවා කියන නුවණ තියෙන්න ඕනේ. ඒ වේදනාව මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මෙ නෙමෙයි. ඊට පස්සේ ස්පර්ශය ආයතන ටික නිසායි. ආයතන නැති වෙන ස්පර්ශය නැති වෙනවා කියන නුවණ තියෙන්න ඕනේ. ඒ නිසා ස්පර්ශය මම හෝ මගේ හෝ මගේ නෙමෙයි. ආයතන ඇහැ කන දිව නාසය ශරීරය මේ ආයතන නාම රූප නිසායි. නාම රූප නැති වෙනවා කියන දැක්ම තියෙන්න ඕනේ. මේ ඇහැ කන දිව නාසය ශරීරය මම මගේ නෙවෙයි. නාම රූප මම මගේ ආත්මය නෙමෙයි, මේ ප්‍රතිසන්දි විඥානය නිසායි කියන දැක්ම තියෙන්න ඕනේ. ප්‍රතිසන්දි විඥානයේ ඉඳලා ආයතන ටිකට ස්පර්ශ වෙලා රූප පෙනෙන සද්ද ඇහෙනවා කියලා මේ වේදනාව විඳින තැන දක්වාම වේදනාවත් මේ ඔක්කොම ටික හේතුඵල ධමයක් බව පෙවුනොත් පෙනෙනවා නම් මෙන්න මෙයාට කියන දුක්ඛේ ඥානං කියලා. දුක පිළිබඳ නුවණක් තියෙනවා. නේතම් මම නේසෝ හමස්මෙන් නෙමෙසෝ අත්තාති මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි. ඊට පස්සේ දැන් එකින් එකට ආවනේ නාම රූප දෙකත් මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි. කුමක් නිසාද? විඥානය නිසා. විඥානය කාගේද කොහෙන්ද කියලා වහම එකින් එකට ඇවිල්ලා අපි දැක්කනේ ගහ කොහටද ආйти? අඹ ඇටේට. අඹ ඇටේ කොහෙන්ද? ප්‍රශ්නයක් ආවා.
එතකොට කියනවා මොකද්ද? මේක ඉස්සෙල්ලා ගහක තිබුණු ගෙඩිය ඇතුලේ තිබුණේ. එතකොට විතරක් එනවා අනිත් ගහට යනවා. මෙතන ගහ අඹ ඇටේ හිටවුව තැන ඉඳලා ගෙඩි හැදෙන තැන දක්වාම අඛණ්ඩවම එකම හේතුඵල ධමයක් වෙන් කරන්න බෑ. ඔවුනොවුන්ට එකිනෙකට ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. හැබැයි මෙතන ගෙඩි හැදෙන තැන දක්වා අඹ ඇටේ ඉඳලා සම්බන්ධතාවයකට දැක්ක හැකි. නමුත් අඹ ඇටේ ගාවට ආවට පස්සේ මෙතෙන්ට අඹ ඇටේ කොහෙන්ද කියලා අහුවාම එතකොට නම් උත්තරය යනවා මොකේද? ඒටි ඉස්සෙල්ලා තිබුණු අඹ ගහේ ගෙඩි කාලා ඇට ඉතුරු කරපු එකේ ප්‍රතිඵලයක්. ඒටි ඉස්සෙල්ලා ගහේ තිබුණු ගෙඩි ඇතුලේ මේ අඹ ඇටේ තිබුණේ කියන තැනකට එනවා. උත්තරයක් එනවා. මම අඹෝලිම කියන්නම්කෝ වටිච්ච සම්පදායේ. එතකොට ඒක පහසු වෙන හින්දා ඒිට පෙර ගහේ තිබුණු ගෙඩි ඇතුලේ මේ අඹ ඇටේ තිබුණේ අඹ ඇටේ ඉතුරු වුණා නම් මේ වගේ ගහක් හදලා ගෙඩි හැදෙනවමයි. ඊට පස්සේ උත්තරයක් එනවා අද මේ ගහේ හැදෙන ගෙඩි ඇතුලේ තියෙන අඹ ඇට ඉතුරු කළොත් මොකද වෙන්නේ? ආයෙත් බිම වැටුනොත් මේ වගේම නාම මේ අඹ ගහක් හැදිලා අතු ඉති හැදිලා ගෙඩි හැදෙනවා කියන එකක් වෙනව නේද? නවත්තන්න පුළුවන්ද ඔක? බෑ. එතකොට දැන් ගෙඩි කන එකේ දෝෂයක් තියෙනවද? ගෙඩි කෑවට ප්‍රශ්නයක් නැහැ. ගෙඩි ඇතුලේ තියෙන ඇට ඉතුරු කළොත් එතනයි තියෙන ප්‍රශ්නේ නේද? ඒ වගේ ගෙඩි අමුයෙන් කෑවත් කමන්නේ, ඉදෝල කෑවත් කමන්නේ, මොන විදිහට කෑවත් කමන්නේ. හැබැයි ඇට ඉතුරු කළොත් ඒක ප්‍රශ්නයක්. එතකොට වර්තමානයේ විඥානාමෘත ලයතන පස්ස වේදනා කියන ටික දකිනවා මෙයා හේතුඵල ධම පටිච්ච සමුපාද ධර්මය උන්න දුක්ඛේ ඥානය. ඊට පස්සේ මේ දුක පිරිසිඳ දකින්ද දුක්ඛ සමුදය උදව් කරගන්න වෙනවා. ඒකයි මම කිව්වේ යට එක පිරිසිඳ දකින්ද උඩේක උදව් කරගන්න වෙනවා. ඊගාවේකේදී උඩේක පිරිසිඳ දකින්ද යට එක උදව් කරගන්න දෙනවා. දැන් මාර්ගයේදී යට එක පිරිසිඳ දකින්ද උඩේක උදව් කරගන්න වෙනවා. ඒ කියන්නේ දුක පිරිසිඳ දකින්ද දුක්ඛ සමුදය උදව් කරගන්න වෙනවා. දැන් මේ ස්කන්ධ ටික පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන එක දැක්කා අපි අර අඹ ඇටයකට උපමා කළා ගෙඩි හැදෙන තැන දක්වා. ඊට පස්සේ මෙතෙන්ට අඹ ඇටයක් හටගත්තේ කොහොමද කියලා දකිනකොට බලන් දුන්නානේ ඊට පෙර ගහ කියලා. එතකොට පුබ්බන්ති ඥානෙට යන්න වෙනවා. ඒ වගේ මේ දුක්ඛ පංච උපාදානස්කන්ධය හැදෙන්න මෙතෙන්ට මේ ප්‍රතිසන්දි විඥානයේ පැමුණුනේ කුමක් නිසාද කියනකොට යනවා පෙර අවිද්‍යා සංකාරය නිසා කියලා. ඒ කියන්නේ පෙර ජීවිතෙත් මේ වගේම විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා පහක් වෙද්දී එදා ඒ දුක්ඛ ස්කන්ධ ටික හැටියට නොදන්නා කම නිසා ඇති කරගත්තු පුද්ගල භාවයේ හේතු වුණා. පුද්ගල භාවයෙන් ඇති කරගත්ත කර්ම කෙලෙස් ටික හේතු වුණා විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් මෙතෙන්ට පැමිණෙන්න කියන කාරණාව දත යුතුයි. අදද පෙර අවිද්‍යා කර්මයට අද විඥානය රූපයකට බැසගෙන නාම රූප වෙලා ආයතන හැදලා ස්පර්ශ වෙලා වේදනාව ඇති වෙනවා කියන ධර්මතාවයක් වෙද්දී මේ ධර්මතාවයක් හැටියට නොදන්නාකම නිසා අද සත්ව පුද්ගල කෙලස් ටිකක් ඇති කරගත්තොත් ඔන්න අද ඇට ඉතුරු කළා වගේ. අද මේ නාම රූප ධර්මයේ පිරිසිඳ දකින්නේ නැතුව මේ පංච උපාදානස්කන්ධයේ පිරිසිඳ දකින්නේ නැතුව මේ හේතුඵල ධම නොදන්නාකම නිසා අද සත්ව පුද්ගල භාවයක් ඇති කරගත්තොත් වෙන්නේ මොකද?
නැවතත් මේ විඥානයේ මේ වගේ මෞකසකට බැහැගෙන මෙහෙම නාම රූප වෙලා ආයතන හැදිලා මෙන්න මේ වගේ ස්පර්ශ වෙලා වේදනාවක් ඇති වෙනවා කියන ධර්මතාවයක් වෙනවා කියන කාරණාව දකිනවා. වර්තමාන දුක්ඛ ස්කන්ධයට සමුදය සත්‍ය දකිනවා යා පුබ්බන්තේ ඥානය අපරන්තේ ඥානය පුබ්බන්ත අපරන්තේ ඥානය හරහා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ ටික දුක්ඛ සත්‍ය ඒ දුක්ඛ සත්‍යයට පෙර ටික දකිනවා පුබ්බන්තේ ඥානය පෙර අවිද්‍යා කර්ම නිසයි අද මේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා ටික අටගත්තේ අද මේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික පිරිසිඳ නොදන්නාකම නිසා ඒ අවිද්‍යාවෙන් නොදන්නාකම නිසා සත්පුද්ගල භාවයක් ඇති කරගෙන ඒ තුලින් තණ්හා උපාදාන කියන කෙලෙස් ටික හදාගත්තොත් නැවතත් මේ විඥානයේ මෞකුසකට බැසගෙන මේ වගේ නාම රූප ධර්මතාවය හදනව නේද ස්පර්ශ ආදී දුක ඇති වෙනව නේද කියලා අපරන්ත ඥානයක් දකිනවා. පුබ්බන්ත අපරන්ත ඥානය දකිනවා යා පෙර කියනකොට එතනක් දකින්න ඕනේ මේ අඹ ඇටේ හිටවුවා වගේ සිද්ධියක් තමයි හැමතැනම වෙන්නේ. දැන් මේ අද විඥානාමෘත සලආයතන පස්ස වේදනාව වගේම සිද්ධියක්මයි පෙර ජීවිතයේ උනේ. ඒ බව නොදන්නාකම නිසා අවිද්‍යාවෙන් එතනද මම මගේ ආත්මයයි කියලා හිතපු කෙලස් ටික නිසායි මෙතෙන්ට ආවේ. අද මේ විඥානාමෘත සලආයතන පස්ස වේදනා කියන ටික අවබෝධ කර නොගෙන අද මම මගේ ආත්මය කියන කෙලෙස් ටික පැවැත්වුවොත් මේ කෙලෙස් ටික නිසා නැවතත් මේ වගේම ප්‍රතිසන්දි වශයෙන් විඥානීය මෞකසකට බැස ගැනීමක් වෙනවා කියලා දකිනවා. පුබ්බන්ත අපරන්ති ඥානය එනවා. එතකොට දුක්ඛ සමුදය ඥානය එනකොට මේ දුක්ඛේ ඥානය හොඳට පිරිසිදු දකින්න එතකොටයි මේ දුක කෙනෙක්ගේ නෙමේ පුද්ගලයෙක්ගේ නෙමේ දුක හේතු ප්‍රත්‍යය කියන නුවණ එනවා. අද මේ දුක්ඛ ස්කන්ධ ටික දකිනවා. මේ දුක්ඛ ස්කන්ධ ටික ඇති උනේ කොහොමද කියලා දකිනවා දුක්ඛ සමුදය ඥානය. ඒ කියන්නේ මේ දුක්ඛ ස්කන්ධ ටිකට පෙර හේතුවක් දකිනවා. අද මේ වැරද්ද ඉතුරු කළොත් නිබඳු දුක්ඛ ස්කන්ධය අනාගතේ තදන හැටි දකිනවා. එහෙනම් අතීතයේ මේ විදිහේ වැරද්ද නිසායි අද මේ විදිහේ දුක්ඛ ස්කන්ධය හැදුනේ. අද මේ දුක්ඛ ස්කන්ධය ආරම්භය ඇත්ත නොදන්නාකම තිබුණොත් මතුවටත් නිබඳු දුක්ඛ ස්කන්ධය හදනවා කියලා අනාගතයේ ආරම්භයක් දකිනවා. දුක්ඛ සමුදය ඥානය එනවා පුබ්බන්තේ ඥානය අපරන්තේ ඥානය පුබ්බන්ත අපරන්තේ ඥානය හරහා. මේ ටික ටිකක් ගැඹුරුයි. හැබැයි ඉතින් තේරුම් ගන්න වෙනවා. ඊට පස්සේ දුක්ඛ නිරෝධේ ඥානය එනවා. මොකද්ද? මේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ දුක්ඛ ස්කන්ධ ටික අද හැදෙන්නේ නැහැ. පෙර අවිද්‍යා සංකාරය නොවුනනම් අද මේ වගේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ දුක්ඛ ස්කන්ධය වෙන්නේ නැහැ නේද කියලා දකිනවා. අද මේ දුක්ඛ ස්කන්ධ ටික පිළිසින දැකලා කෙලෙසි ඉතුරු නොකොළොත් මතුවට මේ වගේ දුක්ඛ ස්කන්ධය හැදෙන්නේ නැහැ නේද කියලා දුක්ඛ නිරෝධේ දකිනවා. අපි අඹ ගහේ පැත්තෙන් ගත්තොත් ඊට පෙර අඹ ගහේ ඇටේ නොඋනා ඉතුරු නොකළා නම් අද මේ පොළොවේ වැටිලා ගහක් ඇදලා අතු ඉති ඇදලා ගෙඩි හැදෙනවා කියන එකක් වෙන්නේ නැහැ නේද කියලා දකිනවා. ඊට පස්සේ උත්තරයක් එනවා අද හැදෙන ගහටත් දැන් මුකුත් කරන්න බෑ. අතු ඉති වලටත් මුකුත් කරන්න බෑ. දැන් ඇටේ හැදුන එකේ ඵලේ ගෙඩි වලට මුකුත් කරන්නත් බෑ. හැබැයි දැන් ඇට එකක්වත් ඉතුරු කළොත් මත්තේ මේ වගේ ගහක් එනවා කියලා දකිනවා. අද ඇට එකක්වත් ඉතුරු නොකළොත් මත්තේ ගහක් නැහැ කියලා දකිනවා. එතකොට එයා ප්‍රතිපදාවක් පුරනවා. මොකද්ද? ප්‍රතිපත්තියක් හැටියට උපදින හැම ගෙඩියකම ඇට පුච්චලා දානවා.
දෙකට පල්ලා දානවා. ඒක තමයි යාගේ ප්‍රතිපදාව. මේ ගහේ ගෙඩි හැදීමේ ප්‍රතිශතයේ තියෙන කාලයක් තියෙනවා. වයසට යනකොට ගෙඩි හැදෙන්නේ නැහැ. ඒ තැන දක්වාම ඒ වගේ ඥාන දර්ශනයක් තියෙන මේ ශාසනයේ. මේ හැදෙන තාක් ගෙඩි හැදෙන්න පුළුවන් පරිසරය ඇති තාක් හැම ගෙඩියක් ගානෙම හැදෙන හැම ගෙඩියක් ගානෙම තියෙන ඇට ටික පළලා එක්ක පුච්චලා දානවා එක්ක පළලා දානවා. කාලයක් යනකොට මේ ගහේ දැන් ගෙඩි පුරාණ කර්මයට නැත්තම් පෙරාම්බැටේට අඹ ගහ හැදෙද්දී අඹ ගහ තියෙද්දිම නැවත අඹ පැල හටගන්න තියෙන ඇට නැති කළා ජීවත් වෙනවා. එතකොට මේ ගහ අවුරුදු 50ක් 60ක්ද පවතින්නේ ඒ තාක්ම තියෙනවා. පෙරාම්බැටේට හටගත් අඹ ගහ තියෙනවා. හැබැයි නැවත අඹ හටගන්න තියෙන ගෙඩි ටික නැති කළා. මේ අවුරුදු 50න් යටින් පස්සේ පුරාණ බැටේට හටගත්ත ගහත් නැති වෙනවා. නැවත හටගන්න ගෙඩිත් නැති කළාම ඒ අඹ પરම්පරාව ඉවරයි. නේද? ඒ වගේ පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත විඥානාමෘත සලආයතන පස්ස වේදනා කියන මේ නාම රූප ටිකේ පවතින අවුරුදු 50ක් හරි 60ක් හරි මේ නාම රූප දෙක මම මගේ ආත්මයයි කියලා ගත්ත කෙලෙසිය හිඳලා කර්මයේ හිඳලා ජීවත් වෙනවා. නැවත නාම රූප දෙකක් හටගන්න තියෙන කෙලෙසිය නැති කළා මේ නාම රූප දෙක පවත්වනවා. පංච උපාදානස්කන්ධයේ පිරිසිඳ දැකලා පිරිසිඳ දන්නා වූ දක්නා වූ නුවණින් මෙන්න නැවත නාම රූප ධර්මයේ හටගන්න කෙලෙසිය නැති කළා ජීවත් වෙනවා. එතෙන්ද කියනවා සෝපදිශේෂ නිබ්බාන නැත්නම් රහතන් වහන්සේ කියලා. පුරාණ කර්මෙන් හටගත්ත මේ රූපයක් නැති වෙනවා. නැවත භවයකට යන්න තියෙන කෙලෙසෙත් නැහැ. එතකොට මේ දුක්ඛ ස්කන්ධය නිවුණා කියලා කියනවා. ඇත්තටම නිවන දෙආකාරයකින් හඳුන්වන්නේ ගහ ජීවත් තියෙද්දිම නැවත ගහක් හටගන්න තියෙන හේතු ටික නූපදින තත්ත්වයටපත් කළා ඇට සම්පූර්ණ විනාශ කළා ගහක විතරක් ප්‍රයත්නෙන් ජීවත් වෙන පැවැත්මට කියන සෝපදිශේෂ නිබ්බාන කියලා. පුරාණ හේතුවට හටගත්ත ඇටෙත් නැති වෙන මට්ටමට කියනවා අනුපදිශේෂ නිබ්බාන කියලා. ඒ වගේ ඒ අඹ උපමාවෙන් කිව්වේ ඒ වගේ මේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන නාම රූප මේ පංච උපාදාන ස්කන්ධේ ඇත්ත ඇති හැටි පිරිසිඳ දැකලා තණ්හාව නැති කළා ජීවත් වෙන තැනට කියනවා ක්ලේශ පරිනිර්වාණය කියලා. නැවත මේ වගේ නාම රූප ධර්මය හටගන්න තියෙන හේතුව නැති කළා ජීවත් වෙන තැනට සෝපදිශේෂ නිබ්බාන අනුපාදා පරිනිර්වාණය රහතන් වහන්සේ කියලා නම් වලින් කියන්නේ ඔය ටික. ඊට පස්සේ පෙර කර්මයට හටගත්ත මේ ස්කන්ධ ටිකේ ආයුෂන්තතියක් තියෙනම් ඒ ටික නැති වෙන දවසට කියනවා අනුපදිශේෂ පරිනිර්වාණය කියලා. එතකොට මේ චතුරාර්ය සත්‍යයෙන් එක උත්තරයක් එන්නේ මේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා කතා කරන තැන තමයි අපේ ජීවිතේ යම් වේදනාවක් ඇති වුණා නම් ඇති උනේ ස්පර්ශය නිසායි ස්පර්ශය ඇති උනේ ආයතන නිසායි ආයතන හැදුනේ නාම රූප නිසායි නාම රූප හැදුනේ විඥානය නිසායි විඥානය නිසා නාම රූප නිසා සලආයතන සලආයතන නිසා පස්ස පස්ස නිසා වේදනා කියලා මේ ධර්මතා ටික එකක්වත් වෙන් කරන්න බැරුව අකණ්ඩ සිද්ධාන්තයක් තියෙනවා ඒ උනොන්ට සම්බන්ධව. උතන එකක්වත් අයින් කරන්නවත් තිබීම නිසා දෝෂයක් වෙන්නේවත් නැහැ. අයින් කරන්න ඕනේ කමකුත් නැහැ. තිබීම නිසා දෝෂයක් වෙන්නේත් නැහැ. ධර්මතා ටිකක් තියෙන්නේ.
ඔය ඌදී ඌ විදිහට නොදන්නා කමේ දෝෂේ තියෙන්නේ. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා ටික පිරිසිඳ නොදන්නාකම තිබුණොත් ඒ නොදන්නාකම නිසා මේ සිතත් මම මගේ ආත්මයයි කියලා හිතනවා. නාම රූප දෙකත් මම මගේ ආත්මයයි කියලා හිතනවා. ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන ටිකත් මම මගේ ආත්මයයි කියලා හිතනවා. ස්පර්ශයත් මමයි මගේ ආත්මයයි කියලා හිතනවා. වේදනාවත් මමයි මගේ ආත්මයයි කියලා හිතනවා. එහෙම හිතෙන්නේ මේ පටිච්ච සමුප්පාද ධර්මතාවයක් තියෙන්නේ කියන ටික නැත්තම්. ඉස්සෙල්ලාම පළවෙනි අධියර තමයි විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා ටික සත්ව නෝ පුද්ගල නෝ ආත්ම නෝ ධර්මතාවයක් ඇටියට පිරිසිඳ දකින්න. දෙවනි අධියර පුබ්බන්තේ ඥානෙ මේ දුක්ඛ ස්කන්ධ ටික හැදුනේ කොහොමද කියලා පෙරපසු දෙපැත්තට යන්න. මේ දුක්ඛ ස්කන්ධ ටික හැදෙන්න පෙර වැරද්ද මොකද්ද කියලා බලන්න. නැවත මේ වගේ දුක්ඛ ස්කන්ධ හැදෙන්න අනාගතේ හැදෙන්න හේතු වෙන්නේ මොකද්ද කියලා බලන්න. ඕකට තමයි දුක්ඛ සමුදය ඥානය කියලා කියන්නේ. මේ දෙපැත්තට බලන එකට. ඊට පස්සේ මේ දුක්ඛ ස්කන්ධය නිරුද්ධ වෙන්න මොකද්ද කළ යුත්තේ මොකද්ද විය යුත්තේ කියලා දෙපැත්තට යන්න. පුබ්බන්ත ඥානෙ අපරන්ත ඥානෙ. පෙර මෙන්න මේ වැරද්ද නොවුනනම් අද මේ දුක්ඛ ස්කන්ධ හටගන්නේ නැහැ. එහෙනම් අද මේ දුක්ඛ ස්කන්ධය පිරිසිදු දැකලා මේ වැරද්ද ඉතුරු නොකළොත් අනාගතයට මේ බඳු දුක්ඛ ස්කන්ධ හටගන්නේ නැහැ කියලා නිරෝධය ආරම්භය දෙපැත්තට යන්න. එතකොට සම්මා දිට්ඨිය ඕගලන්ට එනවා නැත්නම් මාර්ගය පිළිබඳ දර්ශනයක් එනවා. මොකද්ද වර්තමානයේදී කල යුත්තේ එහෙනම් මොකද්ද මේ පංච උපාදාන ස්කන්ධයේ උදේවැය දැකීමයි කියන උත්තරයක් එනවා. ඒ කියන්නේ දුක්ඛ ස්කන්ධ ටිකක් දැක්කා. දුක්ඛ ස්කන්ධ ටික හැදෙන්න පෙර හේතුව නිබඳු දුක්ඛ ස්කන්ධය පිරිසිඳ නොදන්නාකම නිසයි කර්ම රැස් කරගෙන මෙතෙන්ට ආවේ කියලා දැක්කනම් අද මේ දුක්ඛ ස්කන්ධය පිරිසිඳ නොදන්නාකම මුල් වෙලයි කර්ම රැස් කරගෙන කෙලෙස් හදාගෙන අනාගතයට යන්නේ කියලා උත්තරේ ආවනම් අතීතයේ දුක්ඛ ස්කන්ධ පිරිසිඳ දැකලා කර්ම නැති කළා කෙලෙස් නොවුනනම් අද මේ වගේ වෙන්නේ නැහැ කියලා දැක්කනම් අද මේ දුක්ඛ ස්කන්ධ ටික පිරිසිඳ දැකලා කර්ම නැති කළා කෙලෙස් නැති කළොත් මත්තේ දුක්ඛ ස්කන්ධය හටගන්නේ නැහැ කියලා දැක්කනම් උත්තරයක් එනවා. මොකද්ද? මේ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන තැන පිරිසිඳ දැක්ක යුතුයි කියන උත්තරයක් එයි. ඊට පස්සේ භාවනා කියන හැම එකක්ම තියෙන්නේ. ඒකෙදි මම වටිනා තව කාරණා ටිකක් ඔයගලන්ට පස්සේ කියලා දෙන්නම්. මේ මට්ටමට දකිනකොට නැති වෙන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ටික විතරයි. ඒ නැති වෙන්නේ එතකොට මේ නාම රූප දෙකට මේ දුක්ඛ සත්‍ය ඔයගලන්ට පේන්නේ රළු මට්ටමට. මේ දුක්ඛ සත්‍ය පංච උපාදාන ස්කන්ධේ නාම රූප දෙක පේන්නේ සත්පුද්ගල භාවයකට සාපේක්ෂව. ඒකයි මෙතන දික්තිය නැති වෙන්නේ. ඔයගලන්ට පටිච්ච සමුප්පාදේ බලන්න වෙන්නේ පෙර ජීවිතයට තියලා මේ ජීවිතයේ අනාගත ජීවිතයකට. ඒ දර්ශනය ඇති වෙනකොට තමන්ගේම දැක්මක් බවට පත් වෙනකොට දික්ටි සම්පන්න වෙනවා. හැබැයි මේ අහගත්තට නෙමෙයි දකින්න ඕනේ. ඊට පස්සේ ඕගලන්ට ඔය දුක කියන එක දුක්ඛ සත්‍ය තව ටිකක් සියුම්ව හම්බ වෙනවා. අපි අරමුණක් බලනකොට පෙනෙනවා කියන තැනක අරමුණක නාම රූප දෙකක් හම්බ වෙනවා. තැනට එනවා පංච උපාදානස්කන්ධයක. අහින් බලනවා කියන තැනක නාම රූප දෙකක් තියෙනවා. කියන තැනකට එනවා. අර රළු මට්ටම ගෙවුනහම තමයි මේ මට්ටම එන්නේ. එතකොට ඕගලන්ට මේ නාම රූප දෙකට මේ දුක්ඛ ස්කන්ධයට පුබ්බන්ත ඥානෙ එන්නේ මේිට පෙරහිත. ඊට පස්සේ අපරන්ත ඥානෙ එන්නේ මේන් පස්සේ. ඊට පස්සේ තව ටිකක් ඕගලන්ට කාම රාග පටිඝ කියන කෙලෙස් අතහැරෙනවා.
ඊට පස්සේ උද්දම් භාගයේ මට්ටමේදී නාම රූප දෙක හම්බ වෙනකොට තවත් සියුම්. ඕගලන්ට මනෝමයෙන් යමක් සිහි කරනවා කියන මට්ටමට එනකොටම පංච උපාදානස්කන්ධය හම්බ වෙනවා. මේ පංච උපාදානස්කන්ධය සෝවාන් වෙන්නත් පංච උපාදානස්කන්ධය උදේවැය බැලිය යුතුයි. සකදාගාමී වෙන්න, අනාගාමී වෙන්න, රහත් වෙන්න පංච උපාදානස්කන්ධය උදේවැය බැලිය යුතුයි. හැබැයි දර්ශනයේ එකමයි, ධර්මතාවයේ එකමයි, පටිච්චසමුප්පාද ධර්මතාවයමයි, දර්ශනයමයි. නමුත් හම්බෙන ස්කන්ධයන්ගේ රළු සියුම්කමක් තියෙයි. ඒ කියන්නේ රළු මට්ටමට ඉස්සෙල්ලාම ඕගලන්ට හම්බෙන්නේ මේ පුද්ගලයා. මේ පුද්ගලයා කියන තැනක තියෙන නාම රූප දෙකක්. කියන එකයි ඉස්සෙල්ලා හම්බෙන්නේ. මේ නාම රූප දෙකට හේතුව පෙරයි කියන තැනකින් තමයි මුලින් පටන් ගත්තේ. ඊට පස්සේ ඒ මට්ටම ගෙවුනහම තමයි අරමුණක් ගානේ නාම රූප දෙකක් හම්බ වෙනවා කියන එක හම්බ වෙන්නේ. ඒ මට්ටමේ කෙලෙසුත් ගෙවුනහම ඕගලන්ට මනෝමය චින්තාමය මට්ටමේ නාම රූප දෙකක් තියෙන්නේ කියන එක හම්බ වෙනවා. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියලා මාර්ග හතරක් තියෙන නිසායි. දර්ශනේ එක වුණාට දුක පිරිසින් දැකීමේ අවස්ථා හතරක්. එතකොට ධර්මතාවය එකමයි, දර්ශනය එකමයි, නමුත් දුක හම්බ වෙන මානසික මට්ටම වෙනස්. එතකොට මෙන්න මේ චතුරාර්ය සත්‍ය ඉස්සෙල්ලාම ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තාම මූලික ටික ඉගෙනගෙන දැනගෙන ඒ ඉගෙනගත්ත දැනගත්ත ටික පේන්නේ. ඒක දැකීමක් බවට පත් කරගන්න සීලයක පිළිතලා සමතකමතහනකින් හිත වඩමින් තමන් භාවනාවේ මනසිකාරය කරන්න යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ. තාපතෙන් ගත්තාම තමන්ගෙන් එකතු වෙන්න ඕනේ ධර්මානුධර්ම ප්‍රතිපත්ති යෝනිසෝ මනසිකාරය කියන කාරණා දෙක. ඒ ටික කරනකොට තමයි මේ කාරණාව දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් මම අදට මේ දේශනාව නවත්තන්නම්. නමුත් මේ කරපු කාරණාව තව සරල කළා සාකච්ඡා අවස්ථාවේදී මම ගොඩාක් පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. දේශනාවකටත් වඩා මේ ගැඹුරු කාරණාවන් බොහොම සරලව තේරුම් කර ගැනීමේ හැකියාව තියෙනවා අපිට සාකච්ඡා කරන